අපි ගිය සතියේ පන්තිය අවසන් කරපු තැන සිට ඉදිරියට යනවා. අපි ගිය සතියේ විභාග ප්‍රශ්නවල ඉදිරිපත් වෙච්ච වැදගත් කාරණා කීපයක් සාකච්ඡා කරා. එතන අවසාන වශයෙන් මම සවිචාර මාර්ග විශ්ලේෂණය, එහෙම නැත්නම් නිශ්චයාත්මක පතය අධ්‍යයනය, ක්‍රිටිකල් පාත් ඇනාලිසිස් කියන දේ ගැන අපි සාකච්ඡා කරලා ඒකේ මම පැහැදිලි කිරීමක් කළා මොකක්ද ඒ කියලා. ඊට පස්සේ ඒකට කුඩා හැඳින්වීමකුත් අවශ්‍යයි කියලා කිව්වා. ඒ කුඩා හැඳින්වීමත් ලබා දුන්නා. එතකොට අපිට කලින් ව්‍යවසායකත්ව ප්‍රාග්ධන නැත්නම් වෙන්චර් කැපිටලිසම් ගැන කතා කරා. මූල්‍යණය කිරීමේ ක්‍රමවේද ගැන සාකච්ඡා කළා. ඒ වගේම විභාග ප්‍රශ්න වල වැදගත් කරලා සලකන්න පුළුවන් කාරණා කීපයක් තව වෙන් කරලා හඳුනගෙන තිනවා මම. අපි ඒ ටිකත් සාකච්ඡා කරමු. මම පන්තියේ කැමරා ඔප්ෂන් එක ඕපන් කරලා නෑ පුතා. මොකද data නැත්තම් load එක වැඩි වෙච්ච ගමන් ඔයගොල්ලන්ගේ සම්බන්ධතාවය බිඳී යන නිසා මම ඒක කරලා නැහැ. ඒ අතරේ මගේ සම්බන්ධතාවය අඩු වෙලා හරි මොකක් හරි ගැටලුවක් එනවා නම් වහාම කවුරු හරි දරුවෙක් මට ඒක දැනුම් දෙන්න. ඒ අතරේ අපි ඉදිරියට කරගෙන යන් අපි සාකච්ඡාව පටන් ගත්ත තැන ඒ තමයි වැදගත් මාතෘකා මොනවද විභාගයේදී තව අපි ප්‍රශ්න වශයෙන් ඉදිරිපත් වෙච්ච මෑත කාලයේ ප්‍රශ්න පත්‍රවල වරින් වර අවස්ථාවෙන් අවස්ථාව ඉදිරිපත් වෙලා විභාගයට වැදගත් වෙන කරුණු මොනවද කියන එක තමයි අද සාකච්ඡා අපි දිගටම මේ සාකච්ඡාව කරගෙන යන්නේ. හොඳයි ඒ අනුව තව වැදගත් සාකච්ඡාවකට අද වැදගත් කාරණාවකට මම යනවා. ඒ තමයි දැන් දරුවෝ තම තමන්ගේ පුංචි නෝට් තියාගෙන ඉන්න තැන්වල ලියාගත්තට කමක් නැහැ. ඒ තමයි දැන් විභාගයේ ප්‍රශ්නයක් අහලා තිබුණා සංවේදිතා විශ්ලේෂණය නැත්නම් සංවේදිතා අධ්‍යයනය කියලා. ඒකට කියනවා සංවේදිතා අධ්‍යයනය. මම chat box එකේ ලියනවා ඒකට ඉංග්‍රීසියෙන් කියන වචනය. බලන්න chat box එකේ ඔයගොල්ලන්ට වචනයක් පේනවද කියලා sensitivity analysis කියලා. සංවේදිතා විශ්ලේෂණය නැත්නම් සංවේදිතා අධ්‍යයනය කිව්වත් ගැටලුවක් නැහැ. මොකද්ද මේ සංවේදිතා විශ්ලේෂණය සංවේදිතා අධ්‍යයනය කියන්නේ කියලා මට කවුරු හරි පුතෙක් කියන්න වෙනත් මොකක් හරි විෂයක මේක ඉගෙනනවද ක්‍රෙඩිට් හරි මොන හරි විෂයක ඉගෙනනවද කියලා කියන්න. මොකද්ද මේ වචනය කියලා පැහැදිලි කිරීමක් කළාද? කතා කරන්න පුතේ කවුරු හරි ක්‍රෙඩිට් වගේ සබ්ජෙක්ට් ණය කළමනාකරන විෂය ඉගෙන ගන්න දරුවෙක් තමයි මේක අවස්ථාව තියෙන ඉගෙන ගන්න. කවුද කරේ ණය කළමනාකරන විෂය ඉගෙන ගන්න? ඔව් කියන්න පුතේ. සාමාන්‍යයෙන් කියන්නේ බිස්නස් එකක් කරද්දී අවිනිශ්චිතතාවයන් වලට මුහුණ දෙන්න වෙනවා. ඒ කියන්නේ සමහරවිට රෙවෙනියු එක අඩු වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ග්‍රොස් ප්‍රොෆිට් එක අඩු වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඒක වැඩි වෙන්න පුළුවන්. ඒ වගේ තත්ත්වයකදී දැන් අපි ඇත්තටම ලෝන් ඉවැලියුේෂන් එකක් කරද්දී අපි ඒ තත්ත්වයන් සැලකිල්ලට ගන්න ඕනේ. මොකද ඉවැලියුේෂන් එක දැන් තියෙන තත්ත්වයටම අපි පවත්වාගෙන යනවට වඩා ඒක ටෙස්ටඩ් සිනරියෝ එකකදී කරද්දී වෙන්න තියෙන අවදානම අපිට අඩු කරගන්න පුළුවන්. ඒහින්ද අපි දැනට තියෙන යාගේ ෆයිනෑන්ෂල් ඉවලියුෂන් එකක් කරද්දී ෆයිනෑන්ෂල්ස් වල වෙන්න පුළුවන් සම්භාවිතාවයන් ගණනය කළා. ඒ කියන්නේ අඩු හෝ වැඩි වෙන ප්‍රමාණයට ගණනය කරලා අපි එතනදිත් මේ බලනවා යාගේ රීපේමන්ට් කැපැසිටි එක කොහොමද කියලා. ඉතාලම හොඳයි. ඉතාලම හොඳයි. ඉතාලම හොඳයි. ඒක තමයි ඒ සැකෙවින් මොකද්ද මේ කරන්න යන්නේ කියලා. හොඳයි. අපි අනිත් දරුවන්ගෙත් මේක උගන්වනවද කනිෂ්ක කොහේ හරි විෂයක නැත්තම් මේ ක්‍රෙඩිට් හරි කොහේ හරි උගන්වනවද? නෑ සර් මම දැන් ඉන්නේ ක්‍රෙඩිට් ඉවැලුවේෂන් යුනිට් එකක අපි එතනදී පුළුල් අධ්‍යයනය කරනවා. හරි. බොහොම හොඳයි. බොහොම හොඳයි. හොඳයි. මගේ මම සබ්ජෙක්ට් එක ඉගෙනගෙන සර් ඉගෙන මොකද්ද ඉන්දික? මේ ඒ කියන්නේ සර් මේ අපි එහෙම මේ වෙන සබ්ජෙක්ට් එක ක්‍රෙඩිට් මැනේජ්මන්ට් වත් සර් එහෙම ඉගෙනුවේ නෑ සර් ඒක. ඒක ඉගෙනුවේ නෑ. very good. හරි. හොඳයි. හොඳයි. එහෙනම් අපි සාකච්ඡා කරමු මොකද්ද මේ සංවේදිතා අධ්‍යයනය කියන්නේ කියලා. නැත්නම් සංවේදිතා විශ්ලේෂණය කරන්න කියලා. එතකොට අපි ඔය අපිට කනිෂ්ක කියපු කාරණාව කොහොමද අපි ඇත්තටම අපේ සාමාන්‍ය ණය අධ්‍යයනයේදී කොහොමද යොදාගන්නේ කියලා පේන්නේ. මට දැන් පුතේ කියන්න බලන්න ඕගොල්ලන්ට මගේ white board එක පේනවද ඕගොල්ලන්ගේ screen එකේ? white board එක පේනවද කියලා කියන්න. පේනවා සර්. right හොඳයි. අපේ පාඩම තමයි සංවේදිතා අධ්‍යයනය එහෙම නැත්නම් මේකට ඉංග්‍රීසියෙන් කියනවා sensitivity analysis කියලා.
sensitivity analysis එහෙම නැත්නම් සංවේදීතා අධ්‍යයනය කියලා කියනවා. මොකක්ද මේ කියන්නේ කියලා අපි බලමු. දැන් අපි සාමාන්‍ය ණය ගැනීම ගනුදෙනුවක් කරන්න යනකොට අපි ගනුදෙනුකරුවාට කියනවා මුදල් ගලා ඒම් පිළිබඳව අපිට දක්වන්න සුසු තොරතුරු කියලා. විවිධ විදිහට මුදල් ගලා ඒම් තියෙනවා. ඒ වගේම මුදල් ගලා යාම් තියෙනවා. මොනවද මේ කියන්නේ? මේකට කියනවා එක පැත්තක මේ තමයි cash inflow කියන එක. මේ තමයි cash outflow කියන එක. ව්‍යාපාරය තුලට ගලා යනවා හෝ ව්‍යාපාරය තුලින් එළියට ගලාගෙන යනවා කියන අදහසින්. එතකොට මේ ව්‍යාපාරයට මුදල් ගලා ඒම් සිද්ධ වෙන්න පුළුවන් ක්‍රමවේද ගණනාවක් තියෙනවා. විකුණුම් එක ක්‍රමයක්. එහෙම නැත්නම් ව්‍යාපාරයට සම්බන්ධ වෙනත් මෙහෙයුම් වලින් එන්න පුළුවන්. ඊට පස්සේ ඍජුව සම්බන්ධ නොවන නැත්නම් මෙහෙයුම් නොවන වෙනත් දේවල් වලින් එන්න පුළුවන්. මෙහෙයුම් නොවන වෙනත් කාර්යයන් වලින් එන්න පුළුවන්. ඊළඟට දීපල එහෙම නැත්නම් වත්කම් විකිණීම තුලින් එන්න පුළුවන්. ඒ වගේම මේ පැත්තෙන් මම ලියනවා ණය ලබා ගත්තොත් ඒකත් මුදල් ගලා ඒමක්, ආධාර ලැබුණොත් ඒකත් මුදල් ගලා ඒමක්, ආයෝජන ලැබුණොත් ඒකත් මුදල් ගලා ඒමක්. මේ ඔක්කොම මුදල් ගලා ඒම. ඒ වගේම මුදල් ගලා යාම් පැත්තේ තියෙන්න පුළුවන්. හරි. මිලදී ගැනීම අනිවාර්යයෙන්ම සියලුම විචල්්‍ය වියදම්, සියලුම ස්ථාවර වියදම්, ඒ වගේම සියලුම මූල්‍ය වියදම් නැත්නම් මූල්‍යයට අදාළ පොලි ගෙවන එක, ගාස්තු ගෙවන එක ආදී සියල්ල. හරි. ඒ වගේම ආයෝජනය කරා නම් අපි ආයෝජන විදිහට එළියට ගලාගෙන යන්න පුළුවන්. ආයෝජනය කිරීම කියන එක වෙන්න පුළුවන්. ණය ලබා දීම වෙන්න පුළුවන්. ණය දීම ආදී වශයෙන් විවිධ දේවල් නිසා මුදල් ඉවතට ගලාගෙන යනවා. දැන් මෙහෙම මුදල් ගලා යාම සහ ගලා යාම අපි දෙක බලපුවාම අපිට බලන්න පුළුවන් ඕනෑම ව්‍යාපාරයක මෙහෙම අපි හිතමු නිකන් මේක මේ වගුවක් විදිහට අපි සකස් කරනවා කියලා හිතමු. අපි නිකන් උදාහරණයකට අපි මීට කලිනුත් මේ විදිහ වගුව සකස් කරා. අපි කියනවා මාසය පළවෙනි මාසය 2 3 මේ මොකක් හරි මාසයක් වෙන්න පුළුවන්. අපි මුදල් ගලා ඒම් නැත්නම් ඉන්ෆ්ලෝ කියන ඒවා අපි මෙහෙම ලකුණු කරනවා මේ මාසයට අදාළ. ලකුණු කරගෙන යනවා. ඊට පස්සේ ලකුණු කරලා ඒකට එකේ අයිතියක් ගන්නවා, එකතුවක් ගන්නවා. ඊට පස්සේ මුදල් ගලා යාම් තියෙනවා. නැත්නම් අවුට්ෆ්ලෝ. ඒවත් අපි මේ විදිහට ලියා ගන්නවා. ලියාගෙන අපි ඒකෙත් එකතුව බලලා අපි මේ මම රතු පාටින් ලකුණු කරන මෙන්න මෙතන තියෙන ඉලක්කනොත් මෙතන තියෙන ඉලක්කනොත් අතර වෙනස අපි සඳහන් කරගන්නවා සුද්ධ මුදල් ප්‍රවාහයේ විදිහට. ඒ මාසයට නැත්නම් ඒ කාලයට අදාළව සුද්ධ මුදල් ප්‍රවාහය හදා ගන්න. මොකද්ද මේ කරන්නේ? අපි සාමාන්‍ය තත්ත්වයටදී ව්‍යාපාරයක තියෙන දේවල් ගැන හොයලා බලනවා. තව විදිහක් තියෙනවා ඔයගොල්ලෝ දකිනවා. ලාභ ගිණුම ගත්තොත් විකුණුම් තියෙනවා. ඊට පස්සේ එකෙන් අඩු කරනවා විකුණුම් පිරිවැය. මෙහෙම අපි ගණන් හදනවා දක්වලා තියෙනවා. ඒකෙන් අපි දල ලාභය හදා ගන්නවා. මේවා මේ ඔයගොල්ලෝ දන්න කරුණු මම මේ නැවත කියන්නේ. මේකෙන් අඩු කරනවා වෙනත් වියදම් සියල්ල. ඊට පස්සේ අපි මෙහෙයුම් ලාභය හොයා ගන්නවා. මෙහෙයුම් ලාභයෙන් පොලි ආදී සියලු දේවල් ගණන ආදී සියල්ල අයින් කරලා ඊට පස්සේ අපි සුද්ධ ලාභයට ගණන් යනවා. දැන් මේ විදිහට ව්‍යාපාරයක performance එක එහෙම නැත්නම් ව්‍යාපාරයක කාර්යාවලිය නැත්නම් ව්‍යාපාරයක ක්‍රියාත්මක වීම ක්‍රියාවලිය අපි අධ්‍යයනය කරනවා මූල්‍යමය පැත්තෙන්. ඒව අධ්‍යයනය කරනකොට අපි දැන් අපි හිතමු මේ අපි ලාභ ගිණුම ගන්නේ 2020 2021 කියන මූල්‍ය වර්ෂයට කියලා. අපි කියන්නේ පහුගිය මාර්තු මාසයෙන් අවසන් වෙච්ච
මූල්‍ය වර්ෂයට තමයි හදලා බලන්නේ. දැන් එහෙම හැදුවට පස්සේ අපිට පේනවා ව්‍යාපාරයේ මොකද්ද වැදගත්ම දෙයක් තමයි පැවති මූල්‍ය තත්ත්වය. පුතේ මම නිල් පාටින් ලියනව පේනවද? නිල් පාටින් ලියනව පේනවද පුතා? ඔව් සර්. හරි. පැවති මූල්‍ය තත්ත්වය පිළිබඳ අදහසක් ගන්න. මූල්‍ය මුදල් ප්‍රවාහයත් එහෙම හැම මාසයකම හැදුවට පස්සේ පැවති මූල්‍ය තත්ත්වය ගැන අදහසක් ගන්න. දැන් පැවති මූල්‍ය තත්ත්වය ගැන අදහසක් ගත්තාම අපි වැදගත්ම කාරණාවක් දැනගන්න ඕන ණය ලබා දීමේදී මෙන්න මේ වැදගත් කරුණක් මේක ඔයගොල්ලෝ ක්‍රෙඩිට් වලත් ඉගෙන ගන්නවා. ණය ලබා දීමේදී මතක තියාගන්න ඕන ණය මුල් මුදල සහ ඔලිය වාරික ලෙස ගෙවිය යුතුයි කියලා අපි දන්නවා. වාරික ලෙස ගෙවිය යුතුයි නැත්නම් සමහර වෙලාවට වාරික නැතුව එකවර ගෙවන අවස්ථා තියෙන්නත් පුළුවන්. හැබැයි එතෙන්දි මතක තියාගන්න ඕන මෙම ගෙවීමට මුදල් පැවතිය යුතුයි කියන එක. මුදල් තිබිය යුතුයි නැත්නම් මුදල් පැවතිය යුතුයි. මොකද කියන්නේ කෑෂ් තියෙන්න ඕන. මම කියන්නේ ඉංග්‍රීසි වචනේ දාන්නේ ඔයගොල්ලෝ එතකොට තමයි කෑෂ් කියලා තියෙන්න ඕන. ඒ කියන්නේ අපි කියනවා භෞතික මුදල් සමාන. මෙතන භෞතික කියලාම ලියමු. භෞතික මුදල් විදිහට තියෙන. මුදල් විදිහට මුදල් තියෙන්නට ඕන. එහෙම ඒක තමයි අපි මුදල් ගලා යාම බලන්නේ. මුදල් ගලා ඒම සහ මුදල් ගලා යාම බලන්නේ ඒ නිසා. මාසයක් අන්තිමේ ගලාගෙන ආපු මුදල් ප්‍රමාණය ගලාගෙන ගියපු මුදල් ප්‍රමාණයත් එක්ක සංසන්දනය කරනවා. එතකොට අපිට අත ඉතුරු වෙන ප්‍රමාණය අනුව තීන්දුව කරන්න පුළුවන් අපිට ණය ගෙවන්න පුළුවන්ද බැරිද කියලා. එහෙම මුදල් ගලා යාම අපි කරනවා අපි මෙතෙන්දි කළ යුතු ඊළඟ වැදගත් කර්තව්‍ය තමයි පුරෝකතනය. නැත්තම් අපි කියනවා forecast කියන. FOREST. මොකද්ද කරන්නේ? වර්තමානය පදනම් කරගෙන සාධාරණ උපකල්පන මත අනාගතයේ මුදල් ප්‍රවාහ ලාභ අලාභ పూర్ව ලෙස නිගමනය කිරීම పూర్ව ලෙස ඇස්තමේන්තු කිරීම කියලා මම කියන්නේ. ඇස්තමේන්තු කිරීම. හරි. పూర్ව ඇස්තමේන්තුවක් කරනවා. උදාහරණයක් ගන්නකෝ අපි ළඟ දැන් නිෂ්පාදන කර්මාන්තයක් තියෙනවා දැනට ඒකක 1000ක් හදනවා. දැනට ඒකක 1000ක් හදනවා. ඒකකයක් රුපියල් 10කට විකුණනවා. එhmenan දැන් අපි ආදායම රුපියල් 10000ක් කියලා හිතනවා. මාසයකට කියලා හිතන්නකෝ. එhmenan අපි මේකට සාපේක්ෂව වියදම් තියනවා. අපි මේක පුරෝකතනය කරනවා. අපි හිතමු අපි ඉන්නේ මේ ඔක්තෝබර් මාසයේ නොවැම්බර් 2021 නොවැම්බර් මාසයේ 2021 වෙනකොටත් මේ ඒකක 1000 මේ විදිහටම පවතී නැත්නම් මේ විදිහටම විකුණ ගන්න පුළුවන් වෙයි කියලා අපි පුරෝකතනයක් කරනවා. මේ මිලටම 2000 මේක දෙසැම්බර් මාසයට යනකොට දෙසැම්බර් මාසයේ විකුණුම් ටිකක් වැඩි වෙයි කියලා අපි අපේක්ෂා කරනවා. අපි හිතනවා 1200ක් විකුණ ගන්න පුළුවන් වෙයි කියලා පුරෝකතනය කරනවා. මේ මිලටම ඔය ආදී වශයෙන් අපි කාලයකට කොහොම පුරෝකතනය කළා පුරෝකතනය මත මුදල් ප්‍රවාහ සටහනක් හදා ගන්නවා. අර අපි ඉස්සෙල්ලා කරා වගේ මුදල් ප්‍රවාහ විශ්ලේෂණයක් හදා ගන්නවා. ඒක තමයි අපි පුරෝකතනය විදිහට පාවිච්චි කරන්නේ. දැන් මොකද්ද මේ කලේ අපි පුරෝකතනය කළා. එතෙන්දි වැදගත් දෙකක් කරා අපි. එකක් තමයි වර්තමාන තත්වය පිළිබඳ අධ්‍යයනය කළා. ඒ වගේම සාධාරණ මෙන්න මේ වචනේ හරි වැදගත්. සාධාරණ reasonable
සාධාරණ උපකල්පන කළා. සිදුවිය හැකියයි ඊටාම සම්භාවිතාවෙන් වැඩිම ආකාරය. මේ වචනේ පාවිච්චි කරා ඉස්සලා කනිෂ්ක කියනකොටත් සම්භාවිතාවය. විය හැකිතාවය ඊටාම ඉහළ නැත්නම් ඊටාම ළඟ වෙන්න පුළුවන්ම කියලා හිතන සාධාරණ උපකල්පන කරලා අපි තමයි ඒ අනුව තමයි අපි පුරෝකථනයක් සිද්ධ කරන්නේ. දැන් මේ පුරෝකථනයේදී එතකොට මොනවද ප්‍රශ්නගත වෙන්න පුළුවන්? වර්තමාන තත්ත්වයේ ප්‍රශ්නයක් වෙනවද? නැහැ. වර්තමාන තත්ත්වයේ එහෙමමයි. හැබැයි උපකල්පන ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඇයි අපි උපකල්පන වලට භාවිත කරන්නේ කිසියම් පදනම් වෙන කරුණු ගණක් තමයි තීන්දුව කරන්නේ. අපි හිතනවා මෙහෙම සිද්ධ වෙයි. දැන් මම ඉස්සෙල්ලා කිව්වේ ඔක්තෝබර් මාසයේ කොටස් 1000ක් හැදුවා, එකක 1000ක් හැදුවා. ඒ විදිහටම නොවැම්බර් මාසයේත් සිද්ධ වෙයි කියලා අපි හිතනවා. දෙසැම්බර් මාසයේ මිල වැඩි විකුණුම් ටිකක් වැඩි වෙයි. මොකද පරිභෝජනය වැඩි වෙනවා කියලා අපි හිතමුකෝ. එහෙම හිතලා මේ සාධාරණ උපකල්පන කරගෙන යනවා මේ විදිහට. ඊට පස්සේ ජනවාරි මාසයේදී ඔන්න ටිකක් අඩු වෙනවා. පෙබරවාරි මාසයේ යම් තරමකට පවතිනවා. මාර්තු මාසයේ නැවත ටිකක් වැඩිලා අප්‍රේල් මාසයේ ටිකක් වැඩි වෙනවා. එහෙම වෙනවා කියලා අපි හිතනවා. මිලත් යම් කිසි උච්චාවචනයක් විය හැකි බවට අපි උපකල්පනය කරනවා. මෙහෙම කරගෙන ගිහිල්ලා අපි කරන උපකල්පන වලදී කෙනෙක් ප්‍රශ්නයක් අහන්න පුළුවන්. හොඳයි. දැන් ඔය කරන උපකල්පන සාධාරණ වුණාට ඔය ඔය විදිහටම තියෙන්න පුළුවන්ද? ඔය විදිහටම තියෙන්න පුළුවන්ද? මොකද වෙන්නේ එහෙනම්? එහෙනම් මේ පුරෝකථන වලට මේ පුරෝකථන වල සිදුවේ හැකියාවල් දෙකක් තියෙනවා. තමයි අනේ තුනක් කියලා හිතමු. පුරෝකථන එක තමයි මොකද්ද සිදුවේ හැකි එක විදියක් තමයි පුරෝකථන ඒ අයුරින්ම නැත්නම් ඒ ආකාරයෙන්ම සිදු වෙන්න පුළුවන්. අපි කිව්වා උදාහරණයකට ඒකක 1000ක් නොවැම්බර් 2021 තියෙනවා කියලා කියප එක ඒ විදිහටම වෙන්න පුළුවන්. ඒක හොඳ තත්ත්වයක් එහෙනම් පුරෝකථනය. එසේ විය හැක සාධාරණ පුරෝකථනය. එහෙනම් දෙවෙනි එක මොකක්ද වෙන්න පුළුවන්? මම 1 2 3 කියලා මෙතන දානවා. මේක තව ටිකක් ගැඹුරට අධ්‍යයනය කරන්න පුළුවන් කොච්චර විය හැකියාව මත විවිධ සම්භාවිතාවන් ගන්න පුළුවන්. අපි තාම ලේසි වෙන්න මේක බලමු. දෙවෙනි එක තමයි උපකල්පන වලට වඩා යහපත් ආකාරයට සිදුවීම. එහෙම වෙන්න පුළුවන්. අපි හිතනවා උදාහරණයකට අපි අර කිව්වා නොවැම්බර් මාසයේ මම ප්ලීනේව පේනවද පුතේ? ඉස්සලා බෝඩ් එක පේනවද කියන්න? පේනවද පුතා? කෝ කතා කරන්නේ නැහැ කවුරු? පේනවද? පේනවද? හරි. ඔව් සර්. උපකල්පන වලට වඩා යහපත් ආකාරයකට වුණා කියලා හිතනවා. මොකද්ද වෙන්නේ? ඒකක 1000ක් නෙමෙයි නොවැම්බර් වල ඒකක 1100ක් හම්බ වෙනවා. ඒක මොකද්ද? නිෂ්පාදනයේ වැඩිවීම යහපත්. මිල වැඩිවීම යහපත් වීම. වියදම් අඩුවීම යහපත්. කාගේ කෝණයෙන්ද අපි ප්‍රශ්නේ දෙස බලන්නේ මෙතන? අපි කාගේ කෝණයෙන්ද බලන්නේ? ණයකරු නැත්තම් ණයකරු කියලාම අපි කියමු නැත්තම් ව්‍යාපෘති කියන එක ඔයගොල්ලන්ට අමතක කරන්න. අපි ණයකාරයෙක් විදිහට හිතලා කියන බැංකුව පැත්තෙන් නෙවෙයි. ණය දෙන ආයතන විදිහට නෙවෙයි. උපකල්පන වලට වඩා යහපත් ආකාරයට වෙන්න පුළුවන්. ඒ වගේම අනිත් එහෙමනම් තාම පැහැදිලි අනිත් එක උපකල්පන වලට වඩා අයහපත් වෙන්න පුළුවන්. මොනවාද? උදාහරණය නොවැම්බර් වල ඒකක 900යි හම්බ වෙන්නේ. අපි 1000ක් සාධාරණ උපකල්පනය 1000යි වඩා හොඳට වෙනවා නම් ඒක 1100ක් වෙන්න තිබුණා. නමුත් තවත් අවිද්‍යාවක් තමයි අයහපත් එකක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ එක්කෝ ඒකක ප්‍රමාණය අඩු වෙනවා. එක්කෝ මිල අඩු වෙනවා. එක්කෝ වියදම් වැඩි වෙනවා. හරි බැංකු පොලි අනුපාත ඉහළ යනවා. ආදී වශයෙන් දේවල් වෙන්න පුළුවන්. එහෙමනම් මේ වගේ තත්වයකදී අපි දැන් උත්තරයක් ඕන බැංකු මධ්‍ය ලරුවන්ගෙන් අපි බැංකුවේ සිට බලනකොට බැංකුව නැත්තම් මූල්‍ය ආයතනයේ සිට බලනකොට ණය දෙන්නාගේ
ආකල්පයෙන් බලනකොට මේ පුරෝකතන වලදී සාධාරණ පුරෝකතනය අපි ළඟ තියෙනවා. බැංකුව නැත්තම් මූල්‍ය ආයතනය කල්පනාකාරී වෙන්න ඕනේ. එහෙම නැත්නම් අවධානය යොමු කරන්න ඕන මේ 1 2 3 අතරින් කුමන එකටද? 1 2 3 අතරින් අපි කොයි එක ගැනද වඩා කල්පනාකාරී වෙන්න ඕන, වඩා අවධානයක් එහෙම නැත්නම් වඩා සැලකිල්ලක් දක්වන්න ඕන කොයි එක ගැනද? උත්තරයක් ඕන පුතේ. අංක 3. අංක 3 ගැන. ඔව්. ඒ උපකල්පන වලට වඩා අයහපත් වුණොත් එහෙම ඒකින් අපි බලාපොරොත්තු වෙන ප්‍රතිඵල අත් නොවෙනවා. ප්‍රතිඵල කියලා කියන්නේ විකුණුම්, ලාභදායීත්වය, මිල මොනවාද ලාභදායීත්වය පහළ යනවා, විකුණුම් පහළ යනවා, මිල ඉහළ මොනවාද විකුණුම් මිල පහළ යනවා, වියදම් ඉහළ යනවා, ආදී වශයෙන් බැංකු පොලිය ඉහළ යනවා ආදී දේවල්. හැබැයි ඔතනදි වැරද්දක් කරගන්න එපා පුතා. උපකල්පන වලට වඩා යහපත් ආකාරයට සිදුවීමද අප සැලකිල්ලට භාජනය කළ යුතුයි. මොකද එහෙම සිදු වෙනවා කියලා හිතනවා නම් ඒ කියන්නේ අපේ උපකල්පන සාධාරණ මට්ටමක තිබිලා නැහැ. එහෙනම් අපි ඒක එහෙම වෙන්න වෙන්නත් ඉඩකඩක් තියෙන විදිය අපි තේරුම් ගන්න ඕන. නමුත් ණය ගෙවනවා කියන නැත්නම් ණය ගෙවා ගැනීම කියන ආකල්පයෙන් බලනකොට අපිට වැදගත් වෙන්නේ උපකල්පන වලට වඩා අයහපත් සිදු වෙන ආකාරය. කොච්චර අයහපත් වෙනවද එහෙනම් කියන එක තමයි වැදගත්. මේ කොච්චර අයහපත් වෙන්න පුළුවන්ද අපි බොහොම සාධාරණ ලෙස වර්තමාන තත්ත්වයක් මෙතෙක් පැවති තත්ත්වයක් එක්ක සහ ඊටාම සාධාරණ උපකල්පන මත කරන පුරෝකතනය යම් ආකාරයකට අයහපත් ලෙස වෙනස් වෙන්න පුළුවන් නම් එසේ වෙනස් වීම කොපමණ දුරට සිද්ධ වෙනවද? යම් හේකින් විකුණුම් අපි බලාපොරොත්තු වෙන විකුණුම් ප්‍රමාණය යම් ප්‍රමාණයක්ද එය 100ට අපි උදාහරණයකට 101කින් පහළ යනවා 102කින් පහළ යනවා කියලා හිතමු. මේ ආදි වශයෙන් විවිධ තත්ත්වයන් වෙන්න පුළුවන්. මෙහෙම එක් අවස්ථාවලදී එක් අයහපත් තත්ත්වයේ වෙන්න පුළුවන් අවස්ථාවලදී එය ලාභදායීත්වයට ණය ගෙවීමේ හැකියාව වැනි කරුණු වලට කොපමණ බලපෑමක් කරනවාද? උදාහරණයකට දැන් අපි මෙතන ගත්ත උදාහරණය ඒකක 1000ක් බලාපොරොත්තු වුණා නොවැම්බර් මාසයේදී. නමුත් ඒකක 900යි නිර්මාණය වෙන්නේ, නිෂ්පාදනය වෙන්නේ. එහෙමනම් එම ඒකක 100ක් අඩු වීම කියන්නේ මෙතන තියෙන තත්ත්වයට 10%කින් පහළ යාමක්. 10%කින් පහළ ගියාම මේ නිෂ්පාදනය එය කොපමණ බලපෑමක් කරනවාද ලාභදායීත්වයට? එහෙම නැත්නම් ණය ආපසු ගෙවීමේ හැකියාවට? මෙන්න මේ ගැන අපි සොයා බලනවා. මෙන්න මේ විදිහට අපි බලනකොට 100ට අපි සාධාරණ උපකල්පනයේ සිට අපි ක්‍රමයෙන් එක් අවස්ථාවලදී එක් උපකල්පිත අවස්ථාවලදී සිදුවීමේ අයහපත් බව විශ්ලේෂණය කරනවා. අපි 100ට එකක් අඩු වුණොත් මොකද වෙන්නේ? දෙකක් අඩු වුණොත් මොකද වෙන්නේ? ආදී වශයෙන්. ඒ අවස්ථාවලට කොපමණ සංවේදීද මේ මුදල් ප්‍රවාහ නැත්තම් ලාභදායීත්වය කියන එක තමයි අධ්‍යයනය කරන්නේ. මොකද්ද මේ සංවේදීද කියලා කියන්නේ? එසේ පහළ යාමක් නැත්තම් අයහපත් වීමකදී ලාභදායීත්වය මොනතරම් දුරට පහළ යනවද? මුදල් ප්‍රවාහය මොනතරම් පහළ යනවද? එහෙම නැත්නම් ණය ගෙවීමට ඇති හැකියාව මොනතරම් අඩු වෙනවාද කියන පුරෝකතනයක් අපි නැත්නම් ඇස්තමේන්තුවක් ගන්නවා, විශ්ලේෂණයක් කරනවා. ඔක තමයි සංවේදීතා විශ්ලේෂණයේ විදිහට අපි කරන්නේ. දැන් උදාහරණයක් අරගෙන බැලුවොත් එහෙම මම සෑම මාසයකම ඒකක 1000ක් කියලා අපි උපකල්පනයක් කරලා තියෙනවා. ඒ අනුව මිල රුපියල් 10ක් කියලා අපි අදහසක් ගත්තා. ඒ නිසා වෙන ආදායම රුපියල් 10000ක් වන බව මාසයකට රුපියල් 10000ක් වන බව තමයි කතා වුනේ.
හරි. දැන් මේ අනුව වියදම් නැත්තම් මුදල් ගලා යාම් පිළිබඳවත් අපිට යම්කිසි අධ්‍යයනයක නිරත වෙන්න පුළුවන්. ඒවට විවිධ ඉලක්කම් එන්න පුළුවන්. අපි සංවේදීතාව බලනවා 10%ක් ඒකක අඩුවීම කියන සංවේදීතාවය බලනවා. නිකන් උදාහරණයක් මම කිව්වේ. ඒ අනුව මුදල් ප්‍රවාහයට මොකද්ද වෙන්නේ? අපිට පෙනෙනවා නම් 10%ක අයහපත් උපකල්පනයකදී ණය ගෙවීමේ හැකියාව තවදුරටත් තියෙනවා. ඒ කියන්නේ 10%ක් විකුණුම් පහළ ගියා කියලා ගැටලුවක් වෙන්නේ නැහැ. සමහර වෙලාවට මේක මේ 10%ක් අයහපත්කම නිෂ්පාදනයෙන් වෙන්න පුළුවන්. අපි නිෂ්පාදනයට බලනවා. නිෂ්පාදනයේ එහෙම තියෙද්දී මිල බලනවා. නිෂ්පාදනයත් මිලත් එහෙම තියෙද්දී වියදම් වලට බලනවා. මේකට අපි කියන මොනවද? අනෙකුත් සාධක නොවෙනස්ව පවතින බව උපකල්පනය කරමින් නිෂ්පාදන ගැන ගත්තොත් නිෂ්පාදනය අඩු වෙගෙන යනවා කියලා කියන්නේ ඒකට යන විචල් වියදම් අඩු වෙනවා. ඒ ආදි වශයෙන් ඒවා ටික වෙනස් කරගෙන බලන්න. මිල වෙනස් වෙනවා කියලා කියන්නේ අපි නිෂ්පාදනය කරාට මිල වෙනස් වෙනවා. එතකොට ආදායම වෙනස් වෙනවා. හැබැයි වියදම් එහෙම තියෙනවා. වියදම් අඩු වැඩි වෙනවා කියලා කියන්නේ නිෂ්පාදනයක් විලත් එහෙම තියෙද්දී වියදම් විතරක් කියලා යනවා. අපි මේක විවිධ විදිහට කරලා බලනවා. විවිධ විදිහට අපි උපකල්පනය කරමින් බලනවා. එහෙම බැලුවට පස්සේ අපිට යම් තැනක් පේනවා සමහර වෙලේ නිෂ්පාදනයේ පහළ යාම දරා ගන්න පුළුවන් සියලුම වියදම් කරමින් සියලුම ණය ගෙවමින් යන්න පුළුවන් උපරිම දුරක් තියෙනවා. උපරිම අඩුවීම අපි හිතමු උදාහරණයකට 7යි කියලා. 7 පැනලා 8ක් වුණොත් එහෙම කරගන්න බැරි බව පේනවා. එහෙමනම් සංවේදීතාවය අපි 7ක් දක්වා සංවේදීතාවය දකිනවා. එතනින් එහාට අන්න ව්‍යාපෘතිය අතිශය සංවේදී ණය ගෙවීමට නැත්තම් ලාභ ලබා ගැනීමට. මිල පහළ යනවා. මිල අඩු වෙනවා. මිල අඩුවීම කොච්චර අඩු කරන්න පුළුවන්ද නැත්නම් මොනතරම් මිල අඩු වුණත් අපිට කොච්චර දරා ගන්න පුළුවන්ද මේ ව්‍යාපෘතියට. ණය ටික ගෙවාගෙන වියදම් දරාගෙන ව්‍යාපෘතිය සාර්ථකව කරගෙන යන්න පුළුවන්ද. මෙන්න මේම සංවේදීතා ව්‍යාපෘති වල තියනවාද කියන එක තමයි සංවේදීතා අධ්‍යයනයේදී නැත්නම් සංවේදීතා විශ්ලේෂණයේදී සිද්ධ වෙන්නේ. ඇයි මේක වැදගත් වෙන්නේ? ණය ලබා දීමේදී නැත්නම් ණය ලබා දීම බැංකු මූල්‍ය ආයතන ව්‍යාපෘතියක් විදිහට ක්‍රියාපාරයක් විදිහට කරනකොට පුරෝකථනය අතිශය වැදගත්. අතීත තොරතුරු මත යැපීම සම්පූර්ණයෙන්ම සාර්ථක ක්‍රමයක් නෙවෙයි. පුරෝකථනය අතිශයින් වැදගත්. හැබැයි පුරෝකථන රඳා පවතින උපකල්පන මත. එම උපකල්පන කොපමණ සංවේදීද යන්නේ නම් අපි හොයා ගන්න ඕන. එහෙම සංවේදීතාවයේ අනුව තමයි ණය ආපසු ගෙවීම පිළිබඳ යථා තක්සේරුවකට එන්න පුළුවන්. මේකට එන්න පුළුවන්. ඒ නිසා මේ සංවේදීතා අධ්‍යයනය කියන එක මේ සංවේදීතාව අධ්‍යයනය කියන කාරණය බෙහෙවින් වැදගත් වෙනවා ණය ලබා දීම. කොහොමද මේක කරන්නේ? අපිට ණයකරුවා තොරතුරු ප්‍රමාණයක් ලබා දෙනවා. අපි ණයකරුවා විසිත කරලා බලනවා. අපි යනවා ව්‍යාපෘතියට බලන්න. ගිහිල්ලා අපි තොරතුරු හොයා ගන්නවා. කර්මාන්තය අධ්‍යයනය කරනවා. ඒ තොරතුරු බලනවා. ව්‍යාපාරය කරගෙන ගියපු ආකාරය ගැන අදහසක් ගන්නවා. නිෂ්පාදන පිරිවැය, නිෂ්පාදන හා පිරිවැය ආදී සියලු තොරතුරු හොයා ගන්නවා. ගිණුම් බලනවා. බැංකු ගිණුම් වලට මුදල් ආපු හැටි ගැන අධ්‍යයනය කරලා අපි වර්තමාන තත්ත්වය පිළිබඳ ඉතාම හොඳ දැනුමක් ලබා ගන්නවා. ඉන් අනතුරුව එම වර්තමාන තත්ත්වයේ ඉඳලා කොපමණ ඉදිරියට කරගෙන යා හැකි වෙයිද කියන එක තක්සේරුවකට එනවා. ඒක තමයි අපි පුරෝකථනය කියලා වචන වලින් කියවේ. ෆෝකාස්ට්.
මේ පුරෝකථනය කරාට පස්සේ මේ පුරෝකථනය අපි කිව්වා සාධාරණ වෙන්න ඕන. සාධාරණ උපකල්පන වෙන්න ඕන. ඒ වගේම වර්තමාන තත්ත්වයේ මත වර්තමාන තත්ත්වය හරියට අවබෝධ කර ගන්න ඕන. මෙතෙන්දි වෙළඳපොළ සාධක ආදී සියල්ල බලන්න ඕන. එදියා බලන්න ඕන. මෙහෙම කරපු අධ්‍යයනයකදී තමයි අපිට පෙනී යන්නේ කොපමණ දුරට දරා ගන්න පුළුවන්ද කියන එක. කොපමණ දරා ගන්න පුළුවන්ද ව්‍යාපෘතිය. එහෙම දරා ගන්න පුළුවන් සීමාව සොයා ගැනීමේ අධ්‍යයනයට තමයි අපි කියන්නේ සංවේදිත අධ්‍යයනය කියලා. එනනම් මම ආය මුල සිට කිව්වොත් බැංකු සහ මූල්‍ය ආයතන ණය සැපයීමේදී නැත්නම් ණය ලබා දීමේදී ණය ලබා ගන්නා පාර්ශවය නැත්නම් ණයකරු ණය මුල් මුදලත් පොලී සහ ගාස්තුත් ගෙවා නිම ගෙවීම අපසු ගෙවීම වාර්ෂික වශයෙන් ගෙවීම හෝ එකවර ගෙවීම තීන්දුවන්නේ ව්‍යාපාරයේ නැත්නම් ව්‍යාපෘතියේ අනාගත ක්‍රියාත්මක වීම ක්‍රියාත්මක වන ආකාරය සහ හැකියාව මතයි. අනාගත හැකියාව කොපමණ වේද යන්න නිශ්චය කරගත හැකි ක්‍රමවේදයක් නිශ්චිතවම කර හැකි ක්‍රමවේදයක් නැහැ. ඒ වෙනුවට සිදුවන්නේ වර්තමාන තත්ත්වයේ මත පුරෝකථනය කිරීමයි. මෙසේ පුරෝකථනය කිරීමේදී සාධාරණ උපකල්පන සිදු කළ යුතුයි. එසේම උපකල්පන වර්තමාන තත්ත්වය, ව්‍යාපෘතියේ ස්වභාවය, වෙළඳපොළ තත්ත්වයන් ආදී සියලු සාධක සැලකිල්ලට ගනිමින් සිදු කළ යුතුයි. එබැවින් ඒවා සාධාරණ උපකල්පන ලෙස හඳුන්වනවා. මෙසේ කරන සාධාරණ උපකල්පන අවදානම් සහගතයි නැත්නම් ඒවා වෙනස් වීමට ඉඩ කඩ ඇත. එහිදී වෙනස් වන ආකාරය මත සියලුම වෙනස් වීම බැංකුවට හෝ මූල්‍ය ආයතනයට සැලකිය යුතු නැහැ මන්දයත් යහපත් ආකාරයට සිදුවන වෙනස් වීම. එසේ කියන්නේ නිෂ්පාදනයේ ඉහළ යාම, මිල ඉහළ යාම, වියදම් පහළ යාම, බැංකු පොලි පහළ යාම ආදී කරුණු මත ණය ගෙවීමේ හැකියාව ඉහළ යනවා. නැත්නම් අතිරික්ත ප්‍රමාණය ඉහළ යනවා. එබැවින් මේ පැත්ත ගැන අපි සාකච්ඡා කරන්නේ නැහැ. ඒ වෙනුවට මේ පැත්ත ගැන අපි අවධානය යොමු කරනවා. නමුත් මේ පැත්ත නෙමෙයි අපිට වැදගත්. ඒ වෙනුවට අයහපත් ලෙස වන වෙනස් වීම පිළිබඳව සොයා බැලිය යුතුයි. මොනවද එහෙම වෙන්න පුළුවන් අයහපත් වෙනස් වීම? විකුණුම් පහළ යාම, වෙළඳපොළ මිල පහළ යාම, තරගකාරීත්වය ඉහළ යාම, පාරිභෝගික ඉල්ලුම අඩු වීම, වියදම් ඉහළ යාම, බැංකු පොලි ඉහළ යාම ආදී දේවල් සිද්ධ වෙන්න පුළුවන්. මේන් සිදුවන්නේ ණයකරුට අතිරික්තය අඩු වෙනවා, ණය ගෙවීමේ හැකියාව අඩු වෙනවා. අඩු විය හැකි. එසේනම් අපි කරන ලද සාධාරණ උපකල්පනවල සිට මේවා අයහපත් තත්ත්ව සිදුවොත් ඒ අයහපත් තත්ත්වයන් කොපමණ ප්‍රමාණයක් කොපමණ තත්ත්වයක් දක්වා කොපමණ ප්‍රතිශතයකට ව්‍යාපෘතියට නැත්නම් ව්‍යාපාරයට දරාගත හැකිද යන්නේ මේකේ අදහස් වෙන්නේ මොකද්ද? ණය සහ සියලු වියදම් ගෙවමින් ව්‍යාපෘතිය පවත්වාගෙන යාමට හැකියාව පවතීද කියන අධ්‍යයනයේ නිරත වීම තමයි සංවේදිතා අධ්‍යයනය ලෙස හඳුන්වන්නේ. කෙටියෙන් කීවොත් අයහපත් ලෙස වන වෙනස් වීම් වලට ව්‍යාපාරය නැත්නම් ව්‍යාපෘතියේ මුදල් ප්‍රවාහයන් ලාභදායීත්වය ආදී කරුණු කොපමණ සංවේදීද යන්න සොයා බැලීම. ඒක තමයි සංවේදිතා අධ්‍යයනය විදිහට හඳුන්වන්නේ. දැන් ඕක විභාගයේදී ප්‍රශ්නයක් විදිහට ඉදිරිපත් වෙච්ච එකක්. ඒ නිසා තමයි මම පැහැදිලි කරේ. හොඳයි. දැන් මේ කියපු ටික ගැන මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් දරුවෙක් කියන්න බලන්න. මෙතෙක් කියපු දේවල් ප්‍රශ්නයක් වුණාද? මොන හරි දැනගන්න තියෙනවා නම් අහන්න. මොන හරි තියෙනවා නම් අහන්න පුතේ. අරු පන්ති ප්‍රශ්න අහන්න ඕන. ප්‍රශ්න අහන තරමට තමයි දරුවෝ දියුණු වෙන්නේ. මේ තනිකර විභාගයේ ඉලක්ක කරගෙන කතා කරන්නේ. මේ දවස්වල පන්තියට මේ සතිය නම් එන ප්‍රමාණය හොඳටම අඩු වෙලා ඇති. මොකද සතියන්තයේ දීර්ඝ සතියන්තයක් බවට පත් කරගෙන සඳුදානි මාඩුවක් දාලා දවස් 5ක් කරගෙන දීර්ඝ සතියන්තයක් කරගෙන ඉන්නවා වෙන්න පුළුවන්. කොහේ හරි ගිහිල්ලා වෙන්න පුළුවන්. ඒ නිසා සමහර විට පන්තියට සහභාගී නොවෙනවා වෙන්න පුළුවන්. මේ පන්තිය මිස් සම්තිය එහෙම නොකඩවා සහභාගී නොවීම පාඩුයි. අනිවාර්යයෙන්ම පාඩුයි. මොකද අපි පන්තියට සහභාගී වෙමින් තමයි කටයුතු කරන්න ඕනේ. නැතුව පන්තියේ ඒ වෙලාවේ අපි ඒකට අවධානය යොමු කරලා
ඉගෙන ගන්න ඕනේ. නැත්නම් අපිට පස්සේ පැය දෙකේ ලෙක්චර්ස් අපි ගිහින් බලන්නේ නැහැ. අපිට එහෙම බලන්න වෙලාවක් එන්නේ නැහැ. එහෙම කෙරෙන්නේ නැහැ. ඉතින් පන්ති මිස් කරගන්න එපා කියන එක තමයි කියන්නේ. මොන හරි ප්‍රශ්න තියෙනවද? කෝ කනිෂ්ක, ඉන්දික, බුද්ධික මට පේන නම් ටික කියන්න. නිලක්ෂී, වරුණ, සුරංග මොන හරි ප්‍රශ්න තියෙනවද? සර් මේකෙන් ප්‍රශ්නයක් එහෙම ඇවිල්ලා තියෙනවද සර්? ඔව් පුතේ මම මේක තෝරගත්තේ මේ නිසා තමයි. ඉන්දික මේක තෝරගත්තේ මේ නිසා. මේ ප්‍රශ්නේ මේ කාරණාව මේ මාතෘකාව මේ කාරණාව මම එළියට ඇදලා ගත්තේ ප්‍රශ්න පත්‍ර වලින්. මම බහුවීය ප්‍රශ්න පත්‍ර ටික බලලා මෙතෙක් සාකච්ඡා කරගෙන යන කරුණු වලට අමතර දෙයක් තියෙනවද කියලා බලමින් මාතෘකා තෝරගත්තා. එහෙම එකක් තමයි සංවේදීතා විශ්ලේෂණය. ඒක තිබුණා විභාගෙ. ඒක විභාගෙදි තිබුණා. විභාගෙදි මොකක්ද කියලා ලියන්න තිබුණා. මට මතක හැටියට 2021 ප්‍රශ්න පත්‍රයේ වෙන්න ඇති. 2021 ප්‍රශ්න පත්‍රයේ වෙන්න ඇති කියලා මම හිතනවා මට මතක හැටියට බලමු. දැන් මේ ඔයගොල්ලන්ට ප්‍රශ්න පත්‍රයක් පේනවද පුතේ? ඔයගොල්ලන්ගේ තිරේ ප්‍රශ්න පත්‍රයක් පේනවද? පේනවා සර්. පේනවද ඔයගොල්ලන්ට? එක ප්‍රශ්නයක් තියෙනවා ආ කොටසේ රෝම ඉලක්කම් 10 ව්‍යාපෘති කළමනාකරණයේදී සවිචාර මාර්ග විශ්ලේෂණයන් වෙන අදහස් වන්නේ කුමක්ද කියලා පේනවද? ලියලා තියෙන ලකුණු දෙක ප්‍රශ්නයක්. ඕක දැන් ඔය හතරවෙනි ගමන හෝ කීවෙනි මට හතර වතාවක් විතර මතකයි විභාගයට ඇවිල්ලා තියෙන්නේ. හරි ඊළඟට මේ තියෙනවා පේනවද පුතාලට තුන්වෙනි ප්‍රශ්නය? පේනවද පුතේ තුන්වෙනි ප්‍රශ්නය? ඒකේ දෙවෙනි කොටස බලන්න සංවේදීතා විශ්ලේෂණයේදී ස්වායත්ත විචල්‍යයන්ගේ වෙනස් වන ආගයන් නිශ්චිත පරායත්ත විචල්‍යයන් කෙරෙහි දෙන ලද උපකල්පනයන් සමූහයක් යටතේ කරන බලපෑම කෙසේද යන තීරණය කෙරේ. එම නිසා බැංකු විසින් ව්‍යාපෘති ණය මුදල් ප්‍රෝකතනය කළ ආකාරයට ආපසු ගෙවිය හැකි බවට තහවුරු කර ගැනීම පිණිස සංවේදීතා විශ්ලේෂණය භාවිත කරන ලැබේ. සංවේදීතා විශ්ලේෂණයේ අරමුණු මොනවාද? පේනවද? මොකද සංවේදීතා විශ්ලේෂණය එතකොට අරමුණු විදියට අපි දකින්න ඕන. අපි කියනවා ව්‍යාපෘතියේ කරන ලද පුරෝකතනයන් සාධාරණ උපකල්පන මත කර තිබේ. ඔව් අහන්න පුතේ ප්‍රශ්නේ. ප්‍රශ්නයක් අහන්න නේද කවුරු හරි? සර් ඔකේ නෝට් එකක් දෙන්න බැරිද? නෝට් එකක් විතර දෙන්න පුළුවන්ද කියලා දාන්නේ. හරි. හොඳයි මම දැනගත්තා ඔක හයි කියලා. සර් තව එකක් තියෙනවා සර් පරතර විශ්ලේෂණය කියලා එකක් තියෙනවා සර් ඒකත් මොකද පුතේ? පරතර විශ්ලේෂණය කියලා තියෙනවා සර්. මොකද පුතේ? ALM කියලා සර් අර පරතර විශ්ලේෂණය කියලා තියෙන සර්. ALM ඔව් සර් මේ ණය සහ තැන්පතු අතර අර කාල පරතර විශ්ලේෂණය. ඔව් හරි. අවද ඒකත් චුට්ටක් කියලා දෙනවා සර්. අපේ විෂය තියෙනවා පුතේ ඒක මට සැකයි. එහෙම එකක් විෂය නෑ මේක නේ විෂය කියන නැතර සර්. හරි හොඳයි. සංවේදීතා විශ්ලේෂණය ගැන මේකේ අරමුණක් ගැන කියනවා. හොඳයි කියනවා. අපි ලියාගමු බලන්න අපි පුතේ. හරි. ව්‍යාපෘති මූල්‍යකරණයේදී බැංකු සම්ප්‍රදායයන් විසින් ලබා දෙන ණය හා වෙනත් මූල්‍ය පහසුකම් බැංකු හා මූල්‍ය ආයතන විසින් ලබා දෙන ණය සහ වෙනත් මූල්‍ය පහසුකම් ආපසු ගෙවීම වරහන් ඇතුලේ මුල් මුදල පොලි සහ ගාස්තු කියලා ලියාගන්න. මුල් මුදල පොලි සහ ගාස්තු කියලා ලියාගන්න. ඒකල වරහන් වහන්න. ආපසු ගෙවීම අනාගත ක්‍රියාකාරීත්වයේ මත පදනම් වේ. අනාගත ක්‍රියාකාරීත්වයේ මත රඳා පවතී. අනාගත ක්‍රියාකාරීත්වයේ මත රඳා පවතී. ක්‍රියාකාරීත්වයේ
රහට ඉරක් මූල්‍ය අන්තිමට ලියපු ටික කියන්න පුතා කවුරු හරි ආපසු ගෙවීමේ අනාගත ක්‍රියාකාරීත්වය මත රඳා පවතී. එම අනාගත ක්‍රියාකාරීත්වය කියන තැනින් නැවත නිසා. හරි එම අනාගත ක්‍රියාකාරීත්වය සාධාරණ උපකල්පන මත පුරෝකථනය කෙරේ. සාධාරණ උපකල්පන මත පුරෝකථනය කෙරේ. මෙම පුරෝකථන රඳා පවතින්නේ මෙම පුරෝකථන ව්‍යාපෘතිය හිමිකරුවන් නැත්නම් ව්‍යාපෘතිය හිමිකරුවන්ගේ පාර්ශවයෙන් දකින්න කල යහපත් හෝ අයහපත් ආකාරයට වෙනස් වීමට අවදානමක් පවතී. යහපත් හෝ අයහපත් ආකාරයට වෙනස් වීමට අවදානමක් පවතී. යහපත් ආකාරයකට වෙනස් වන්නේ නම් එය මුදල් ප්‍රවාහ ලාභදායීත්වය සහ ණය ආපසු ගෙවීම වැනි කරුණු වලට ධනාත්මක ආකාරයට බලපායි. එහෙත් උපකල්පන පදනම් වූ කරුණු අයහපත් ආකාරයකට වෙනස් වුවහොත් එයින් මුදල් ප්‍රවාහයට ලාභදායීත්වයට සහ ණය ආපසු ගෙවීමේ හැකියාවට ඍණාත්මක ලෙස බලපෑම් එල්ල කරයි. මෙම ඍණාත්මක බලපෑම් කෙතරම් දුරකට ව්‍යාපෘති හිමිකරුවන්ගේ පාර්ශවයෙන් දරාගත හැකිද යන්න අධ්‍යයනයෙන්
අනාගත අවදානම් කෙරෙහි මුහුණ දීමේ හැකියාව තක්සේරු කළ හැක. උදාහරණ යොදා ගන්න ඕන අර මම කිව්වා වගේ ඒකක ගණක් දාලා මිල ඉහළ මිල තත්ත්වයන් ඒකක නිෂ්පාදනයන් අන්න ඒ වගේ දාගන්න. මෙම ඍණාත්මක බලපෑම අධ්‍යයනයේදී මෙම ඍණාත්මක බලපෑම අධ්‍යයනයේදී අනෙකුත් සාධක ස්ථාවරව පවතිද්දී අනෙකුත් සාධක ස්ථාවරව පවතිද්දී එක් සාධකයක් අයහපත් ආකාරයට වෙනස් කරමින් ඒ එක් අවස්ථාවන්හිදී මුදල් ප්‍රවාහය ලාභදායීත්වය සහ ණය ආපසු ගෙවීම කෙසේ වෙනස් වේද යන්න අධ්‍යයනය කෙරේ. කෙසේ වෙනස් වේද යන්න විශ්ලේෂණය කෙරේ. වරකට එක් සාධකයක් පමණක් නොව සාධක දෙකක හෝ කිහිපයක එකවර වෙනස් වීමද මෙම අධ්‍යයනයේදී සිදු කළ හැක. මෙම අධ්‍යයනයේදී විශ්ලේෂණය කළ හැක. මෙහි ප්‍රධානතම අරමුණ වන්නේ උපකල්පිත තත්ත්වයන් සිදුවිය හැකි විවිධ උච්චාවචනයන්ට ප්‍රතිචාර දක්වන ආකාරය හඳුනා ගැනීම ඒ අනුව
මුදල් ප්‍රවාහයට වෙනස් මුදල් ප්‍රවාහය වෙනස් වීම වියදම් හා ගෙවීම් නිසි කාලයට සම්පූර්ණ කිරීම ලාභදායීත්වය පවත්වා ගැනීම මෙන්ම ණය ආපසු ගෙවීම තහවුරු කර ගැනීම වැනි වැදගත් කරුණුයි වැනි වැදගත් කරුණුයි හරි නෝට් එක මත මම මේ වෙලාවේ කල්පනා කරමින් කියපු නිසා ප්‍රධාන අර්ථය එන විදිහට මම කියලා ඇති ඒ අතරේ මොන හරි ව්‍යාකරණමය මොන හරි ගැටලුවක් වාක්‍යවල සම්බන්ධතාවයේ ගැටලුවක් ආවොත් ඒක වෙනස් කරගන්න කමක් නැහැ. නමුත් අර්ථය එන විදිහට දීලා තියෙන්නේ. හැබැයි ඔය උදාහරණේ ලියන ඔක පිළිබඳ සඳහන් කරනකොට පුතාලා උදාහරණ දිය යුතුමයි. උදාහරණයක් දිය යුතුමයි. එතකොට තමයි පැහැදිලි වන්නේ තමන්ගේ දැනුම කොහොමද තියනවද නැද්ද කියන එක. හරි. එතකොට ප්‍රශ්නේ අහලා තින්නේ විභාගයේදී ඉඳක කියන්න. මේ සර් මෙතෙන්දී අර මේ සිදුවේ හැකි විවිධ උච්චාවචනයන්ද ප්‍රතිචාර දක්වන ආකාරය හඳුනා ගැනීම කියන තැන සර් දැන් අපිට මේ ඇති වෙලා තියෙන වර්තමාන තත්ත්වයේ සිටුේෂන් එක ඒක මේව කරන්න පුළුවන්ද සර්? එහෙම දෙයක් වර්තමාන තත්ත්වයේදී ඔව් මොකද්ද ඉන්දික වර්තමාන තත්ත්වයේදී අර සර් මෙතන දැන් අර සර් කියුණේ උපකල්පන තත්ත්වයන් සිදුවේ හැකි විවිධ උච්චාවචනයන්ද ප්‍රතිචාර දක්වන ආකාරය ඔව් හඳුනා ගැනීම දැන් ව්‍යාපාරයක සර් මේ වගේ තත්ත්වයක් ඒ කියන්නේ විවිධ උච්චාවචනයන් කියන්නේ ඒ වගේ අදහසක්ද සර් දෙන්නේ? ඔව් මෙහෙම හිතන්න පුතේ ඔයාලට මම කියන හරිය දැන් මේ වෙලාවේ අපි ගත කරන කාල සීමාව බලන්න. මේ වෙලාවේ ආර්ථික වශයෙන් ගැටලු තියෙනවා. එතන මොනවද තියෙන්නේ? පොලි අනුපාත බල තත්ත්වයන් තියෙනවා. පොලි අනුපාත වෙනස් වේද උඩ ඉහළ යයිද කියන තත්ත්වයක් තියෙනවා. උද්දමනයේ ඉහළ යාමේ තත්ත්වයක් තියෙනවා. විදේශ සංචිත පහළ යාම නිසා විදේශ විනිමය නැත්නම් විදේශ මුදල් ලේඛක දේශීය මුදල් ලේඛකයට සාපේක්ෂව බෙහෙවින් ඉහළ ගිහිල්ලා තියෙනවා. ඒ වගේ වෙනස්කම් වෙලා තියෙනවා. ඊට අමතරව වසංගත තත්ත්වය නිසා වෙළඳ පොලේ සිදුවෙච්ච වෙනස්කම් තියෙනවා. විකුණුම් පහළ ගිහින් තිබෙනවා. සමහර භාණ්ඩ හා සේවාවල මිල ඉහළ ගිහින් තිබෙනවා. සමහර භාණ්ඩ සේවාවලට ඉල්ලුම පහළ ගිහින් තියෙනවා. ආදී විවිධ විශාල වෙනස්කම් සිද්ධ වෙලා තියෙනවා. මේ සෑම වෙනසකක්ම කොතෙන්ද පුතේ ඇවිල්ලා ලඝු වෙන්නේ අවසානයේ ලඝු වෙන්නේ මොනවටද? ව්‍යාපාරයේ මූල්‍ය ක්‍රියාකාරීත්වයට එනම් නිෂ්පාදනය ඉහළ පහළ යන්න පුළුවන්. මිල ඉහළ පහළ යන්න පුළුවන්, වියදම් ඉහළ පහළ යන්න පුළුවන්, ලාභදායීත්වයේ ප්‍රමාණය ඉහළ පහළ යන්න පුළුවන්, ගෙවීම් ඉහළ පහළ යන්න පුළුවන්, බැංකු පොලි අනුපාතය ඉහළ පහළ යන්න පුළුවන් ආදී වශයෙන් දේවල් තමයි වෙන්නේ. දැන් උදාහරණයකට අපි උදාහරණයක් ගත්තොත් ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල අප්‍රමාණ වීම නිසා සමහර අමුද්‍රව්‍ය වල මිල ඉහළ ගිහින් තිබෙනවා. බල ශක්තිය මිල ඉහළ ගිහින් තිබෙනවා වෙන්න පුළුවන්. ඒ මිල ඉහළ යාම එතකොට මූල්‍ය ක්‍රියාකාරීත්වයට තමයි බලපාන්නේ. එතකොට මේ වෙනකොට තියෙන තත්ත්වය මොකක්ද? තත්ත්වය ආර්ථිකයේ තියෙනවා විදේශ මුදල් සංචිතවල අඩුවීමක්. ඒ අඩුවීම නිසා විදේශ මුදල් සැපයුම අඩුයි. සැපයුම අඩු වෙනකොට මිල ඉහළ යනවා. මිල ඉහළ යනවා කියලා කියන්නේ ගෙවන්න ඕන රුපියල් ප්‍රමාණය ඉහළ යනවා. එබැවින් අමුද්‍රව්‍ය මිල ඉහළ යනවා. අමුද්‍රව්‍ය මිල ඉහළ යනවා කියලා කියන්නේ විකුණුම් වියදම් ඉහළ යනවා. විකුණුම් වියදම් ඉහළ යනවා කියලා කියන්නේ මුදල් ප්‍රවාහයට ඍණාත්මක ලෙස බලපෑමක් කරනවා. ඒ වගේම ලාභදායීත්වයට ඍණාත්මකව බලපෑම් කරනවා. අතේ දෙන්න තමයි ගේන්න ඕන ප්‍රශ්නේ. හරි. එතකොට අපි ඒක කොහොමද අධ්‍යයනය කරන්නේ? අනෙක් සියලුම සාධක එසේ පවතී කියලා උපකල්පනය කරලා එක්කෝ අපි ඒක විතරක් වෙනම අරගෙන අධ්‍යයනය කරනවා. එහෙම නැත්නම් එයද වෙනස් වෙනවා, මිලත් වෙනස් වෙනවා,
පොලි අනුපාතත් වෙනස් වෙනවා කියන මෙහෙම සාධක කීපයක් වෙනස් වුණොත් කුමක් වෙනවද කියන එක අපි වෙනම සලකා එහෙම එකිනෙකට සංකලනයක් සලකලා බලන්නත් පුළුවන්. එතකොට මේ වර්තමාන තත්ත්වයටද එය සංවේදීතාවය කොපමණද කියන එක අපිට තීන්දුව කරන්න පුළුවන්. දැන් උදාහරණයකට ලබන මාසයේදී විකුණුම් කෙසේ වේද? අපි දෙසැම්බර් මාසයේදී සාමාන්‍ය මිල විකුණුම් සාමාන්‍යයෙන් වැඩි වෙන මාසයක්. නමුත් විකුණුම් මාසයේදී වැඩි වේවිද? අපි සාධාරණ උපකල්පනයක් කරනවා ඔව් වැඩි වෙයි කියලා උපකල්පනය කරනවා. නමුත් එසේ නොවුනහොත් ඒ නොවීම කොපමණක් දුරට නොවුනහොත් ව්‍යාපාරය නැත්තම් ව්‍යාපෘතියට ණය ගෙවන්න බැරි වේද? ලාභදායීත්වය පහළ ගිහිල්ලා අමාරු වෙටේද? මුදල් නැති වේද කියන එක අපිට වෙනම අධ්‍යයනය කරන්න. ඉන්දික උත්තරයක් හමුණාද පුතේ? හරි පැහැදිලි සර් thank you very much right okay වෙනත් ප්‍රශ්න තියෙනවද? හොඳයි යන්න එහෙම ප්‍රශ්න අහන්න. වෙනත් ප්‍රශ්න අහන්න තියෙනවා නම් ඒතර කනිෂ්ක මම දැක්කා හැමෝටම සේවයක් වෙන විදිහට Google spreadsheet එකක් කියවලා තිනවා Google Drive එකේ නේද මේ කනිෂ්ක තියෙන මේක? ඔව් සර් Google Drive එකේ තියෙන සර්. ඔව් මේ link එකෙන් ගියාම කෙලින්ම ඒ document එකට යන්න පුළුවන් නේ. හරි ඒක හොඳයි. හරි හොඳයි බොහොම හොඳයි. අන්න එහෙම බෙදා හදාගෙන ඉගෙන ගන්න එක තමයි හොඳම විදිය. ඒක තමයි හොඳ විදිය. හරි ඒක එතකොට ඔයගොල්ලන්ට දැන් ওই link එක තියෙනවා අවශ්‍ය නම් link එක copy කරගෙන කොහෙට හරි දාගන්න. එතකොට ඒ link එකෙන් ඒ document එකට යන්න පුළුවන්. මමත් බලමු ගිහිල්ලා. මං ගියාට කමක් නැහැ නේද? කමක් නැහැ සර්. access deny වෙනවනේ ඇයි? access එක deny කරා access දෙන්නේ නැහැ. කනිෂ්ක සර් වෙනම ස්ක්‍රීන් එක කොපි කරොත් ඕපන් වෙනවා සර්. ආ කියන්නේ link එක අරගෙන ගිහිල්ලා වෙනම මේකක් ගන්න කියලාද කියන්නේ වෙනම web link එක මේ web address එක දාන්න කියලා කියන්නේ නේ. ඔව් සර්. හරි බලමු. අනේ ඒත් access deny වුණා මොකක් හරි මගේ හේතුවක්ද දන්නේ නැහැ. කොහොම හරි access deny වෙනවා මම දන්නේ නැහැ. බලමු. ඒක මේ කනිෂ්ක එක්ක සාකච්ඡා කරගන්න පුළුවන්. මම හිතන්නේ මගේ මේ පෝර්ටල් එකෙන් යන්න දෙන දේ ප්‍රශ්නයක් වෙන්න ඇති. නමුත් මේ වෙනමම try කරන්න බලන්න. ඒක එතකොට එහෙම නැත්නම් document එක share කරන්න මේගොල්ලන්ගේ පහසුව තක. හොඳයි. අපි දැන් ඔය සාකච්ඡා කරේ අපි විභාගයේ එක ලකුණු කීපයක් ගන්න තියෙන ප්‍රශ්නයක් ගැන කතා කරේ. නමුත් පොඩි වෙලාවක් අපි වෙනුවෙන් ගත කරා. ඊට පස්සේ විභාගයේදී තව වැදගත් වෙන ප්‍රශ්න ගණනාවක් මට හම්බුණා. වැදගත් වෙන ප්‍රශ්න කීපයක් ගත්තා. ඒ තමයි 2021 තුන්වෙනි ප්‍රශ්නය. 2021 තුන්වෙනි ප්‍රශ්නයට ගියොත් එහෙම ඒකේ කියනවා පුතා මම ප්‍රශ්නය ස්ක්‍රීන් එකට දාන්න නැතුව මම කියවන්න අහගන්න. ව්‍යාපෘතීන්හි අවදානම් විශ්ලේෂණය හා ඒවායේ සුවිශේෂ ව්‍යාපෘතීන්හි අවදානම් විශ්ලේෂණය ඒවායේ සුවිශේෂත්වය නිසා බෙහෙවින් අභියෝගාත්මක වේ. සෑම ව්‍යාපෘතියක්ම බොහෝ විට නව අත්දැකීම් වේ. එම නිසා ණය නිලධාරීන් විසින් ව්‍යාපෘතීන්හි විවිධ වූ අවදානම් මාර්ගයන් හඳුනා ගැනීම අවශ්‍ය වේ. 1. ව්‍යාපෘති මූල්‍යකරණයේදී අවදානම් වර්ග 20ක් පමණ දක්නට ඇත. මේවායින් අවම වශයෙන් 5ක්වත් ලයිස්තුගත කර ඒවා කෙටියෙන් විස්තර කරන්න. හොඳයි. ව්‍යාපෘතියක මූල්‍යකරණයේදී මතුවේ හැකි අවදානම් පිළිබඳවයි අහන්නේ. ව්‍යාපෘති මූල්‍යකරණයේදී කියලා විශේෂත්වයම සඳහන් කරනවා. ව්‍යාපෘති මූල්‍යකරණයේදී අවදානම් දකින්න. මේවායින් අවම වශයෙන් 5ක්වත්. මොනවාද පුතේ ව්‍යාපෘති මූල්‍යකරණයේදී අපිට ලැබෙන අවදානම්? හරි උත්තර කියමු ටට්ටක් ගාලා. ඒවා කෙටියෙන් විස්තර කරගන්නත් අපි සාකච්ඡා කරමු. මොකද මේ ප්‍රශ්නය විභාගයේ මත ආපු නිසා මේ වගේ ප්‍රශ්න ඉදිරියේදී මතුවෙන්න ලැබෙන්න තියෙන ඉඩකඩ ගොඩක් වැඩි. මම මේ සාකච්ඡා කරන්නේ 2021 තුන්වෙනි ප්‍රශ්නේ. මොනවාද ව්‍යාපෘති මූල්‍යකරණයේදී මතුවෙන්න පුළුවන් අවදානම් තත්ත්වයන්? මූල්‍යකරණයේදී ඉතින් සඳහන් කළා නෑ මේ අවදානම දැකිය යුත්තේ කුමන පාර්ශවෙන්ද කියලා. නමුත් ප්‍රශ්නයේ පෙළගස්වලා තියෙන ආකාරයට මේක ණය නිලධාරීන් විසින් දකින අවදානම් වියත ලෙස තමයි දකලා තියෙන්නේ. ණය නිලධාරීන් දකින අවදානම් ව්‍යාපෘති මූල්‍යකරණයේදී. ඔව් කතා කරන්න කෝ ඉන්දික කනිෂ්ක බුද්ධික විවිධ මොකද පුතේ? ද්‍රවශීලතා අවදානම. ද්‍රවශීලතා අවදානම. හරි ද්‍රවශීලතාවයේ අවදානමක් විදිහට දකිනවා. ද්‍රවශීලතාවයේ අවදානමක් වෙන්නේ කොහොමද? මූල්‍ය ආයතනයේ බැංකුවේ ද්‍රවශීලතාවය මත ණය ලබා දීමේ හැකියාව හෝ නැහැකියාව තීන්දුව වෙනවා. බැංකුව තුළ ද්‍රවශීලතාවය තියෙනවා. ඒ කියන්නේ ලික්විඩිටි තියෙන්න ඕන. අපිට ලබා දෙන්න තරම් මූල්‍ය හැකියාවක් තියෙන්න ඕන. එහෙම නැතුව බැංකුව නැත්තම් මූල්‍ය ආයතනය තුළ
ලබා දෙන්න පුළුවන් ද්‍රවශීල මුදල් නැති වුණොත් එහෙම ඒකෙන් ණය ලබා දීමට හැකියාවක් නැති වෙනවා. අපි ණය ලබා දෙනකොට ව්‍යාපෘති නැත්නම් ඕනම ණයක් මූල්‍යකරණයකදී ඒකට අවශ්‍ය කරන ප්‍රමාණයේ ද්‍රවශීලතාවය පවත්වා ගත යුතුයි. මන්දයත් ණය ලබා දෙන්නට ඕන. ලබා දෙන ණය නැවත අය වෙනවා. ඒ අතරේ බැංකුව සහ නැත්නම් මූල්‍ය ආයතනයේ විවිධ මූල්‍ය වියදම් දරන්නට ඕන, මූල්‍ය ගෙවීම් කරන්න තියෙනවා. මේ සියල්ලටම ද්‍රවශීල මුදල් අවශ්‍යයි. ඒතකොට ද්‍රවශීලතා අවදානම වෙන්නේ මොනවද? කොහොමද අප එහෙම අවදානමකට ලක් වෙන්න පුළුවන් අපිට ලැබිය යුතු මුදල් ප්‍රවාහ නොලැබී යාමෙන් ඉන්දික මම ඔයගොල්ලෝ උත්තරේ බලලා කියන්නම්. අපිට ලැබිය යුතු මුදල් ප්‍රවාහ නොලැබී යාමෙන් ද්‍රවශීලතාවය අවම වෙන්න පුළුවන්. ඒ වගේම අපිට දරාගත නොහැකි ප්‍රමාණයකට මුදල් ඉවතට ගලා යාම නැත්නම් අපි ප්‍රමාණය ඉක්මවා ණය ලබා දීම මත අපිට ද්‍රවශීලතාව දානම එන්න පුළුවන්. එහෙම ඒ ද්‍රවශීලතාව දානමින් සිද්ධ වෙන්නේ තවදුරටත් ණය ලබා දීමට ඇති හැකියාව ඌණ වෙනවා කියන එකයි. ඊළඟට ඉන්දික සඳහන් කරලා තියෙනවා පොලි අනුපාත නැත්නම් පොලි පිළිබඳ අවධානමක් මත වෙනවා. ඔව් පොලි පිළිබඳ අවධානම මත වෙනවා. මොකද පොලිය උච්චාවචනය වීම. පොලි අනුපාත දීර්ඝකාලීනව එක ආකාරයකට පවතිනම් කියලා අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන් නම් ඉන්න අවදානමක් වතු වෙන්නේ නැහැ. පොලි අනුපාත දීර්ඝකාලීනව එසේ පවතිනවා. නමුත් පොලි අනුපාත වල ස්වභාවය තමයි වෙළඳපොළ තත්ත්වයන් යටතේ පොලි අනුපාත උච්චාවචනය වෙනවා. ඒදී ඉහළ පහළ දෙකම යන්නට පුළුවන්. ඒතකොට පොලි අනුපාත ඉහළ යාමෙන් පොලි අනුපාත ඉහළ යාමේදී ණය වලට ඇති ඉල්ලුම අඩු වෙනවා. ඒ වගේම ණයකරුවන්ට ණය ආපසු ගෙවීමේ හැකියාව අඩු වෙනවා. මන්ද මුදල් ප්‍රවාහය වැඩි වෙන නිසා. පොලි අනුපාත පහළ යාමේදී ණය පිළිබඳ ඉල්ලුම වැඩි වෙනවා. එතකොට අර බුද්ධික කියපු ද්‍රවශීලතාවය වැඩි වැඩියෙන් අවශ්‍ය වෙනවා. නමුත් එසේ වීමේදී බැංකුවකට නැත්නම් මූල්‍ය ආයතනයකට ලැබෙන්න තියෙන මුදල් ප්‍රවාහය අඩු වෙනවා. ඊට පස්සේ වෙළඳපොළ අවදානමක් ගැන ඉන්දික සඳහන් කරලා තියෙනවා. අපි වෙළඳපොළ අවදානම කියන එක දැනට පොඩ්ඩක් තියමු පුතේ. ඊට පස්සේ ඉරංග කියනවා ඩිෆෝල්ට් රිස්ක් නැත්නම් ණය ආපසු නොගෙවීමේ නැත්නම් ණයගීම පැහැර හැරීමේ අවදානම තියෙනවා. ඊටාම පැහැදිලිව තියෙනවා. ණයගීම පැහැර හැරීමේ අවදානම මතුවෙන්න පුළුවන් විවිධ කරුණු මත හිතාමතා පැහැර හැරීමේ සිට වෙළඳපොළ තත්ත්වයන්, ආර්ථික තත්ත්වයන්, දේශපාලන තත්ත්වයන්, ස්වභාවික විපත් ආදී සියලු විවිධ කරුණු මත මේ සිදුවිය හැකියි. එසේ ණය ගෙවීමේ ඒ ණය ආපසු නොගෙවීමේ අවධානමට ලක් වෙනකොට ඉන් සිදුවන්නේ බැංකුවට නැත්නම් මූල්‍ය ආයතනය ලබා දුන් තමන්ගේ මුල් මුදල අය වෙන්නෙත් නැහැ. ඒ වගේම පොලි හෝ ගාස්තු අය වෙන්නෙත් නැහැ. එදී බැංකුවට ලැබිය යුතු මුදල් ප්‍රවාහ නොලැබී යනවා. තවත් අයට ණය දීමේ හැකියාව අඩු වෙනවා. අක්‍රමික ණය ප්‍රමාණය ඉහළ යන්නට බැංකුවක් සහ මූල්‍ය ආයතනයක් ව්‍යාපාරික වශයෙන් ශක්තිමත් භාවය අඩු වෙනවා. බැංකුවේ ප්‍රතිරූපය නැත්නම් බැංකුවේ ගුණාත්මක භාවය පහළ යනවා. ශ්‍රේණිගත කිරීම පහළ යන්න පුළුවන්. ඊළඟට බැංකුවේ ලාභදායීත්වය පහළ යනවා. ඒ වගේම බැංකුව පිළිබඳ විශ්වාසනීයත්වය පහළ යන්න පුළුවන්. ඒවා තමයි ඩිෆෝල්ට් රිස්ක් කියන්නේ. ඊළඟට මෙතන සඳහන් කරලා තියෙනවා පොලිටිකල් රිස්ක් කියලා. පොලිටිකල් සිටුේෂන් මේ ඔක්කොම එකතු කරලා අපි මාකට් එක නැත්නම් පොලිටිකල් එන්වයරන්මන්ට් එක කියලා ගත්තොත් එහෙම අපි බාහිර පරිසරයෙන් සිදුවන අවදානම් කියලා වෙනම සලකලා බලුවොත් බාහිර පරිසරය කොටස් 6කට බෙදෙනවා. ඕගොල්ලන්ට මතක ඇති පෙස්ටෙල් කියලා කොටස් 6කට බෙදෙනවා. මේ සියලුම කොටස් වලින් අවදානම් මතුවෙන්නට පුළුවන්. ඒ බාහිර පරිසරයෙන් සිදුවන අවදානම් වලදී ව්‍යාපාරික කටයුතු ඇන හිටීම, ව්‍යාපාර කටයුතු බාධා කිරීම, ඊළඟට ව්‍යාපාර සිදු කරන පරිසරය ව්‍යාපාර කටයුතු වලට නුසුදුසු ආකාරයකට වෙනස් වීම, වෙනත් බලපෑම් බාහිර බලපෑම් වලට ලක්වීම, අතරෝමතික හෝ වෙනත් බලපෑම් වලට ලක්වීම, සමාජීය වශයෙන් වන බලපෑම් මේවා මූල්‍යකරණයේදී අවදානම් විදිහට දකිනවා. ඊට පස්සේ ඔපරේෂන් රිස්ක් කියලා කියනවා මෙහෙයුම් අවදානම. ඒක හරියටම හරි. ඒකත් හරියටම හරි. ඒ තමයි මෙහෙයුම් කටයුතු වලදී ණය මෙහෙයුම් කිරීමේදී සාමාන්‍ය මෙහෙයුම් කටයුතු වලදී අවදානමක් තියෙනවා. ඒ තමයි අපේ බැංකුව නැත්නම් මූල්‍ය ආයතනය තුළ ක්‍රියාත්මක වන ක්‍රියාපටිපාටීන්, ක්‍රමවේදයන්, බැංකුව තුළ ක්‍රියාත්මක වන ප්‍රතිපත්තීන්, උපදේශ මාලා මේ සියල්ල එම අපේක්ෂිත ක්‍රියාවලියට දායක වෙනවා වෙනුවට එය එසේ නොවන ආකාරයට ක්‍රියාත්මක වීමෙන් ඉන් සිදුවන පුද්ගලයන් හෝ ක්‍රියාදාමයන් විසින් කරන බලපෑම මත මතුවන අවදානම් තියෙන්න පුළුවන්. උදාහරණයකට ණය ලබා දීමේදී මූල්‍යකරණයේදී විශ්ලේෂණය විශේෂ ආකාරයට සිදු කරන්නේ නැතිකම, නැත්නම් විශ්ලේෂණයට අවශ්‍ය කරන දැනුම නැතිකම, නැත්නම් විශ්ලේෂණය කරන ක්‍රමවේදයේ තියෙන අඩුපාඩු නිසා
අවදානමක් මතු වෙන්න පුළුවන්. ඊට පස්සේ foreign exchange නැත්නම් foreign currency risk එක ගැන කියලා තියෙනවා. foreign currency risk එක ණය මූල්‍යකරණයේදී වෙන්නට පුළුවන් අපි විදේශ විනිමය මත රඳා පවතිනවා නම් අපි ණය ලබා දෙන්නේ විදේශ විනිමය මත නම් එහෙමනම් විදේශ විනිමය අවදානම ඍජුවම මතු වෙනවා. එසේ නොවන්නේ නම් අපිට විදේශ විනිමය අවදානම වක්‍රාකාරයෙන් තමයි බලපාන්නේ. විදේශ විනිමය නැත්නම් විදේශ විනිමය මත තිබෙන අවදානම. ඊට පස්සේ කීර්ති නාමය ගැන මම සඳහන් කරා. ආර්ථික අවදානම කියන එක මුල් අර බාහිර පරිසරයේ තියෙන සාධකයක් හැටියට ගත්තොත් එimhe ආර්ථිකයේ ක්‍රියාකාරීත්වය නැත්නම් ආර්ථිකයේ ශක්තිමත් භාවය ආර්ථිකයේ විධිමත් ක්‍රියාකාරීත්වය ක්‍රමවත් ක්‍රියාකාරීත්වය කියන එක බැංකු සහ මූල්‍ය ආයතන මූල්‍යකරණයේදී බලපානවා. එකක් බැංකුවට පවත්වාගෙන යාමට බැංකුවට නැත්නම් බැංකුව පැවතීමට එම පරිසරය සාධාරණ ලෙස උදව් කරන්න ඕන. ඒ වගේම මූල්‍යකරණයට අවශ්‍ය කරන ව්‍යාපාර පවත්වාගෙන යන්න නැත්නම් ව්‍යාපෘති වලට පවතින තරම් ආර්ථික පරිසරය සුදුසු වෙන්නට ඕනේ. එහෙම නැතුව ආර්ථික පරිසරය නුසුදුසු නම් ව්‍යාපෘති පවතින්නේ නැහැ. එහෙම වුණොත් මූල්‍යකරණය කරන්නට හැකියාවක් ලැබෙන්නේ නැහැ. මේ විදිහට ඕගොල්ලන්ට විවිධ විදිහට හිතලා අවදානම් පහයි ලියන්න තියෙන්නේ. පහක් කෙටියෙන් විස්තර කරන්න තියෙනවා. එතකොට මොකද්ද කරන්නේ ප්‍රශ්නට උත්තරේ ලියනකොට? ඉස්සෙල්ලාම අවදානම මොකද්ද කියලා ලියනවා. ඒක පළවෙනි වාක්‍යයෙන් හෝ දෙකෙන් විස්තර කරනවා මොකද්ද මේ අවදානම. ඊට පස්සේ වාක්‍ය ඊළඟ වාක්‍ය දෙක හෝ තුන පාවිච්චි කරනවා. ඒක කොහොමද ණය නැත්නම් ව්‍යාපෘති මූල්‍යකරණයට බලපාන්නේ කියලා. ඒක බලන්නේ අපි ණයකරුවා නැත්නම් ණය ලබා දෙන පාර්ශවයේ විදිහට නැත්නම් බැංකුවේ පාර්ශවයෙන්. ඊට පස්සේ ඒකට උදාහරණයක් සපයන්නටම ඕන. උදාහරණයක් සපයන්නටම ඕන මම නැවතත් කියනවා. එතකොට තමයි ප්‍රශ්නයට පිළිතුර සම්පූර්ණ වෙන්නේ. හඳුන්වා දෙන කරුණු වාක්‍ය දෙකක් විතර විස්තර කරන කරුණු තුනක් වෙන්න ඕන. ඒ බලපෑම විස්තර කරන ආකාරය ඊට පස්සේ උදාහරණය. එතකොට තමයි ලකුණු උතරට පහක් දෙනවා නම් ඒ ලකුණ එක ලකුණ සම්පූර්ණ වෙන්නේ එතකොට. එතකොට ඒ කොටසට ලකුණු පහක් ලැබෙනවා. හරි. මේක තමයි 2021 තුන්වෙනි ප්‍රශ්නේ පළවෙනි කොටස අපිව සාකච්ඡා කළේ. 2021 තුන්වෙනි ප්‍රශ්නේ දෙවෙනි කොටස අපි සාකච්ඡා කළා සංවේදීතා විශ්ලේෂණය කියන එක. ඊට පස්සේ තුන්වෙනි කොටස වැදගත් මම මේකට ලොකු ටියුට් එකක් දෙන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. නමුත් මම කියලා දෙනවා. මේකේ තුන්වෙනි කොටස කියනවා ප්‍රශ්න පත්‍රයේ තියෙන දරුව බලන්න පුළුවන්. මම ප්‍රශ්නේ නැත්තම් කියවන්නම්. 2021 තුන්වෙනි ප්‍රශ්නේ තුන්වෙනි කොටස. මයිකල් පෝටර්ගේ පංචබල ආකෘතිය ව්‍යාපාරික ණය සම්පාදනයේදී බාහිර අවදානම් විශ්ලේෂණය කිරීමට ප්‍රයෝජනවත් මෙවලමක් වේ. පංචබල ආකෘතිය යන්න පැහැදිලි කරන්න. කවුරුර පුතේ කියන්නේ මොකද්ද මේ කියලා? කවුරුර පුතේ කියන්න බලන්න. Michael Porter බලන්න ඔයගොල්ලන්ගේ chat box එකේ මම ලිව්වා Michael Porterගේ පංච බල ආකෘතිය 5 forces model. මේක විභාගයේදී මට මතක ආකාරයට මේ අහන්නේ දෙවන හෝ තුන්වෙනි වතාවට. හැබැයි නැවත වතාවක් මේක අහලා තිබීමෙන් පෙනෙනවා මේ වගේ ප්‍රශ්න ඉදිරියේදී එන්නට තියෙන ඉඩකඩ තියෙනවා කියන එක. හරිද? පංච බල ආකෘතිය. කො මේක වෙන විෂයක ඉගෙනගෙන තියනවාද? කනිෂ්ක, බුද්ධික, වරුණී, ඉලක්ෂී, චන්දන, ඉන්දික කියන්න. වෙනත් විෂයක කියලා දීලා තියනවාද? ක්‍රෙඩිට් වල සර් කියලා තියෙනවා. මොකේද පුතා? ක්‍රෙඩිට් මැනේජ්මන්ට් වල ණය කළමනාකරණී. එහෙනම් මේක උගන්වන්න ඕනේ නෑ නේද? අනස කියලා දෙන්න. සබ්ජෙක්ට් එක නේද ප්‍රශ්නයක් ඒක. හරි මම කියලා දෙනවා. හොඳයි අපි විනාඩි කිහිපයක් අරන් ඒක ඉගෙන ගමු. මොකද්ද මේ පංච බල ආකෘතිය කියන්නේ කියලා. හොඳයි මගේ ස්ක්‍රීන් එක පේනවද කියන්න, වයිට් බෝඩ් එක පේනවද කියන්න. වයිට් බෝඩ් එක පේනවද? ඔව් සර්. හොඳයි. මයිකල් පෝටර් මෙයා මේ පුද්ගලයා
ඉතාම වැදගත් වෙනවා විශේෂයෙන්ම තරගකාරීත්වය නැත්නම් ක්‍රමෝපායක කළමනාකරණය නැත්නම් ස්ට්‍රැටජික් මැනේජ්මන්ට් කියන සබ්ජෙක්ට් එකේදී බොහෝම වැදගත් විදිහට සලකන කෙනෙක් තමයි මයිකල් පෝටර් යගේ නම මයිකල් පෝටර්. මෙයා වැදගත් ආකෘතීන් කීපයක් ලෝකෙන හඳුන්වලා දීලා තිනවා. එකකට කියනවා 5 forces කියලා නැත්නම් පංච බල ආකෘතිය. තව එකක් තියෙනවා ඩයමන්ඩ් තියරි කියලා. ඩයමන්ඩ් මොඩල් කියලා නැත්නම් ඩයමන්ඩ් තියරි කියලා කියනවා. මේවා කළමනාකාරීත්වයේදී ඉගෙන ගන්න විෂය කරුණු. නමුත් අපේ වැදගත් වෙන්නේ මේකේ මොකක්ද කියලා. මයිකල් පෝටර් කියනවා බාහිර තරගකාරී පරිසරය තුල ක්‍රියාත්මක වන බලවේගයන් හඳුනා ගැනීම කියන වැදගත් එකට කියනවා understanding forces of external competitive environment නැත්නම් පරිසරය තරංකාරී පරිසරය. මෙන්න මේක සම්බන්ධයෙන් එයා සුවිශේෂී අධ්‍යයනයකින් දෙතලා විශේෂිත ක්‍රම ආකෘතියක් ඉදිරිපත් කරනවා. ඒක ඊටාම වැදගත් ආකෘතියක් ලෙස සැලකනවා. තවමත් ලෝකයේ මේ මොඩල් එක ඊටාම වැදගත් කොට සැලකනවා. මම මේ පිළිබඳව අන්තර්ජාලයට ගිහිල්ලා ඒක පෙන්වන්න උත්සාහ කරන්නම් ඔයගලන්ට. මගේ අන්තර්ජාල තිරේ පේනවද කියලා බලන්න. ඔයගොල්ලන්ට පේනවද පුතා? මම ඇහෙනවද? මේ අන්තර්ජාලයේ තිරේ පේනවද? කතා කරන්න. පේනවා සර්. රයිට්. මෙන්න මේ ඔයගොල්ලන්ගේ තිරේ දකුණු අත පැත්තේ මෙන්න මේ විදිහේ සටහනක් තියෙනවා. මේ සටහන මොකක්ද කියලා කල්පනා කරන්න යන්න එපා. මම කියලා දෙන්නම්. හරි. මොකද්ද මේ කියන්නේ? මෙන්න මේ forces පහක්. මේකේ මේ වටේට හතරක් මැදින් එකක් මැද තියෙනවා තව එකක්. ඕක තමයි පෝට කියන්නේ. බාහිර තරඟකාරී පරිසරය තෝරා ගන්න යනකොට මොනවද තියෙන බලවේගයන්? එකක් කියනවා සැපයුම් කරුවන්ගේ කේවල් කිරීමේ බලය. සැපයුම් කරුවන්ගේ කේවල් කිරීමේ බලය. මේකට ඉංග්‍රීසියෙන් කියනවා bargaining power of suppliers. මොකක්ද ඒකෙන් කියන්නේ? මේ සැපයුම් කරුවන්ට කේවල් කිරීමේ බලය තියෙනවා. මට කවුරු හරි කියන්නේ සැපයුම් කරුවන්ට මොනවද කේවල් කරන්න බලය තියෙන්නේ කොහොමද? මොනවටද කේවල් කරන්නේ ඒගොල්ලෝ? මිලට සැපයුම් වල මිලට. තව මොනවද පුතේ? භාණ්ඩ වලට. ප්‍රමාණයට සැපයුම් කරන ප්‍රමාණයට. තව quality-ට. quality එක. ඒ කියන්නේ සැපයුම් කරන ගුණාත්මයට. තව කීර්ති තව මොනවද? ක්‍රෙඩිට පීරියඩ් එකට very good. ණය ලබා දෙන කාල සීමාව very good. තව කීර්ති නාමයට කීර්ති නාමයට. සැපයුම් කරුවන් තවදේ මොකද? සැපයුම් කරුවන්ගේ කීර්ති නාමයට ඔය කීර්ති නාමය පාවිච්චි කරලා ඒගොල්ලන්ට බල කේවල් කිරීමට පුළුවන්. හොඳයි. ඒ වගේම ඒගොල්ලන්ට සැපයුම් කරන කාලය මේ වගේ දේවල් ගොඩකට බලපෑම් කරන්න පුළුවන්. ඒක මත වෙළඳපොළ තුල අපිට තරගකාරී පරිසරයේදී විශාල බලපෑමකට ලක් වෙනවා කියන එකයි කියන්නේ. ඊළඟට එයා කියනවා ඒකෙම අනිත් පැත්ත ගැනුම් කරුවන්ගේ
කේවල් කිරීමේ බලය මේකට කියනවා bargaining මෙතනම වැරදිලා bargaining power of buyers එහෙම නැත්නම් consumers පාරිභෝගිකයාගේ ගැනුම්කරුවාගේ භාවන මේගොල්ලෝ කොහොමද බලපෑම් කරන්නේ ගැනුම්කරුවා මොනවද බලපෑම් කරන්නේ මොකක්ද ඒගොල්ලන්ට තියෙන බලය කියන්න බලන්න මිල ඒගොල්ලෝ මිල ඉල්ලා සිටිනවා අඩු මිල ඉල්ලා සිටිනවා තව ණයගේ කාලේ ඒගොල්ලන්ට ණය කාලේ ඒගොල්ලෝ ඉල්ලා හිටනවා ඒගොල්ලෝ කේවල් කරනවා අපිට මෙච්චර කාලයක් ණයට ඕන කියලා තව quality එක අනිවාර්යයෙන්ම ගුණාත්මයට බලපෑම් කරනවා ඒගොල්ලෝ කියනවා අපිට අහවල් ගුණාත්මයෙන් අවශ්‍යයි කියලා තව කාලය ඒගොල්ලෝ ඉල්ලා ඉන්න කාලයට අපි සැපයුම් කරන්න ඕනේ ඒක බලපෑම් කරනවා ඒගොල්ලෝ කියනවා අහවල් කාලෙදී අපිට මෙච්චර ඕන අහවල් කාලෙදී මේ පමණ ඕන මේ කාලයට ඕන මේ වෙලාවට ඕන දැන් ඕගොල්ලන්ගේ ගනුදෙනු කරෝ කියන්නේ අපිට 3න් පස්සෙත් කස්ටමර් ඉන්න ඕන අපිට 3ට විතරක් වහලා බෑ අපිට ඊට පස්සෙත් ඕන අපිට උදේ 8ට බෑ 9ට බෑ උදේ 9ට කලින් වෙලා ඕන සෙනසුරාදා ඕන ඉරිදා ඕන නිවාඩු දවස්වල ඕන ආදි වශයෙන් කාලයට බලපෑම් කරන්න පුළුවන් ගුණාත්මයට මිලට ප්‍රමාණයට බලපෑම් කරන්න පුළුවන් අපිට ප්‍රමාණය මදි කියලා කියන්න පුළුවන් අපිට භාණ්ඩවල ඇසුරුම නැත්තම් විවිධ වෙනත් දේවල් වලට බලපෑම් කරන්න පුළුවන් කේවල් කරන්න පුළුවන්. ඒතකොට මේක මත වෙනදාමකට තරංකාරීත්වය බලපෑම් කරනවා. ඊළඟට ඊළඟ වෙළඳපොළ බලවේගය තමයි නව තරගකරුවන් වෙළඳපොළට ඇතුළු වීමේ අවදානම ඇතුළු වීමේ ඇති threat කියලා කියන්නේ අපි හිතමු බලපෑම කියලා. ඒකට කියනවා threat threat of new entrants තරගකරු අලුතෙන් වෙළඳපොළට ඇතුළු වීමේ මොකද්ද පුතේ තියෙන බලපෑම? විකුණු කතා කරන්නේ. විකුණු ප්‍රමාණය අඩු වෙනවා. තමන්ගේ විකුණු ප්‍රමාණය පහළ යනවා. මොකද වෙළඳපොළ කොටස අඩු වෙනවා. තව ඒකාධිකාරීත්වය නැති වෙලා යනවා. තමන්ට තියෙන ඒකාධිකාරී නැත්නම් තමන්ට වෙළඳපොළ තුල මෙතෙක් කරන්න තිබිච්ච බලපෑම ක්‍රමයෙන් අඩු වෙනවා. තව වෙළඳපොළ කොටස අඩු වෙනවා. වෙළඳපොළ කොටස අඩු වෙනවා. හරි. තව කල්පනා කරන්න. කාලේ මිලක් ඇති වෙනවා. මිලට තරගයක් එනවා. විශේෂයෙන්ම මිලට තරගයක් එනවා. ඔව්. තව ගුණාත්මක තත්ත්වයක් කියලා මොකද පුතේ? ගුණාත්මක භාවයට තරගයක් තියෙනවනේ. ගුණාත්මක භාවය පිළිබඳ තරංකාරීත්වයක් මතුවෙනවා. අලුත් නිෂ්පාදන වෙළඳපොළට එන්න පුළුවන්. නව්‍යකරණයක් වෙන්න පුළුවන්. නිෂ්පාදන කලම වෙනස් වෙන්න පුළුවන්. උදාහරණයකට හිතන්න දැන් අපි ඉන්න බැංකු සහ මූල්‍ය වෙළඳපොළට අලුතෙන් ඇතුල් වෙලා ඉන්නවා මොනවද ෆින්ටෙක් නැත්නම් ෆයිනෑන්ෂල් ටෙක්නොලොජි කම්පනීස් මූල්‍ය තාක්ෂණය පිළිබඳ තියෙන සමාගම් දුරකථන සමාගම් මේගොල්ලොත් අපි වෙළඳපොළ ඇතුළට ආවිල්ලා අපි මලින් කතා කරා ඊට පස්සේ අර වෙන්චර් කැපිටල් කියලා අපි සඳහන් කරාවත් ඒගොල්ලෝ ආවා අලුතෙන් ඒගොල්ලෝ මේ වෙළඳපොළට එනවා මේ විවිධ අය මේ වෙළඳපොළට ඊට පස්සේ අපි කතා කරා අර Facebook වගේ මතකද අගේ සති Facebook වගේ සමාගම් පවා මා දැන් මූල්‍යකරණයට ඇවිල්ලා ඉන්නවා මූල්‍ය සපයා ගැනීම අලුත් වෙළඳපොළ හදලා තියෙනවා මේවා අලුත් තරගයක් මේකෙන් සම්පූර්ණ වෙළඳපොළ ආකෘතිය වෙනස් වෙනවා මෙතෙක් තිබිච්ච වෙළඳපොළ ආකෘතිය සම්පූර්ණයෙන් වෙනස් වෙන්න පුළුවන් ඒ නිසා තරගකරුවන් අලුතෙන් වෙළඳපොළට ඇතුළු වීම බලපෑමක් මේ වෙළඳපොළ පවත්වාගෙන යාමේදී කියලා මයිකල් පෝටර් කියනවා මේක පුතේ හඳුන්ලා දීලා මට මතක හැටියට මේක හඳුන්ලා දුන්නේ 1980 දශකයේ මුල් භාගයේ හෝ 1970 දශකයේ අග භාගයේ තමයි මේක හඳුන්වලා දෙන්නේ අදටත් මේක තවමත් වැලිඩ් ඒ කියන්නේ තවමත් වළංගු මේ સિદ્ધාන්තයක් ඒ නිසා තමයි මේක අතිශය වැදගත් ඊට පස්සේ තව එකක් තියෙනවා මොනවාද වෙළඳපොළේ ඇති වෙන්න පුළුවන් ඊළඟ එක තමයි
ආදේශකයන්ගේ ගෙන් ඇතිවන අවදානම නැත්නම් බලපෑම. ඒකට කියනවා threat of substitutes. මම මෙතන මේ නිල් පාට ඉරක් ගහලා බෙදනවා. මම මේක කොටු කරනවා නැත්නම් ඔයගොල්ලන්ට පේන්නේ නැතු වෙයි. මේක එකක්, මේක දෙවෙනි එක, මේක තුන්වෙනි එක, මේ තමයි හතරවෙනි එක. මම මේ ඉඩ තියෙන විදිහට ලියන්නේ. ආදේශකයන් ආපුවා මොකද වෙන්න පුළුවන් බලපෑම? බාණ්ඩ හා සේවා තෝරා ගැනීමේ තරගයක් තියෙනවා. මිනිස්සු අතර තෝරා ගැනීමේ ප්‍රශ්නයක් වෙන ආදේශක භාණ්ඩයක් ආපු ගමන් අලුත් ආදේශකයක් එනවා, සබ්ස්ටිටියුට් එකක් මේ තියෙන භාණ්ඩය වෙනුවට වෙනත් භාණ්ඩයක් එනවා. එතකොට දැන් තෝරා ගැනීමේ ගැටලුවක් එනවා. එතකොට වෙළඳපොළ කොටස අහිමි වෙනවා. මෙතෙක් තිබිච්ච කීර්ති නාමය නැති වෙලා යනවා. මෙතෙක් කරගෙන ගියපු වෙළඳපොළ කොටස වෙළඳපොළේ තිබිච්ච ආධිපත්‍යය නැති වෙලා යනවා. අපිට වාහන සේවා නිෂ්පාදනය කිරීමේ නොහැකියාවක් වෙනවා. මෙතෙක් අමුද්‍රව්‍ය ගත් අමුද්‍රව්‍ය වලට වැඩක් නැති වෙනවා. මෙතෙක් කල් අපේ හිටපු කණුදුරු කරුවා අපිව අතෑරලා යනවා. අපිට අලුත් විදියට හිතන්න වෙනවා. අලුත් නිෂ්පාදන ක්‍රියාවලිය වලට යන්න වෙනවා. අලුත් සේවා ක්‍රියාවලියට යන්න වෙනවා. ඒවට විශේෂයෙන් වියදම් කරන්න වෙනවා. හරිද? ඒ වගේ විශාල වෙනස්කම් වලට බලපෑම වෙනවා සබ්ස්ටිටියුට් එක. මට උදාහරණයක් කියන්න ලංකාවේ වෙළඳපොළේ. ආදේශක භාණ්ඩයක් නිසා වෙළඳපොළට බලපෑමක් කරපු එකක් කියන්න. මම දැන් මෙතෙන්දි කතා කරා. දැනුත් ඉස්සෙල්ලා කතා කරා. බැංකු වලට ආදේශකයක් මොකද්ද? fintech venture capital, Facebook. venture capital, Okay. P2P financing, මම කිව්වේ crowd sourcing නැත්නම් crowd funding කියපුවා. මේවා ඔක්කොම බැංකු වලට ආදේශකයන්. දැන් අපිට ගැලවෙන්න බෑ. දැන් අපිට සිද්ධ වෙනවා ඒවට ගැලපෙන විදිහට හැදෙන්න. මොකද ඒවා විශාල අවදානමක්. හරිද? සමහර විට අපි කිසිසේත්ම නොහිතන පැත්තකින් අපිට ඒ අවදානම එන්න පුළුවන්. සමහර භාණ්ඩ වලට කවදාවත් අපි නොහිතපු තැනකින් තමයි අවදානම් මතුවෙන්නේ. ඔකට හොඳ උදාහරණයක් තමයි ඔයගොල්ලෝ දැකලා ඇති ගොඩනැගිලි වල තියෙනවා ගොඩනැගිලි වල මොනවාද මතු පිට තීන්තාලේප කරනවා. මතු පිට තීන්තාලේප කරනවා පෙනුම ගන්න. නැත්නම් මතු පිට පෙනුම ආරක්ෂා කරන්න. පෙනුම ගන්න. නමුත් මේ තීන්ත වෙනුවට ගොඩනැගිලි වල දැන් විශාල ගොඩනැගිලි උස ගොඩනැගිලි වල මොනවද කරන්නේ? තීන්ත ගන්නෑ මොනවද කරන්නේ? කෝ කියන්න බලන්න වෙන මේ බොහොම ක්ලැඩින් ගන්න. කෙලින් ඇලුමිනියම් ක්ලැඩින් අල්ලනවා. කවදාවත් ආය තීන්ත ගන්න ඕනේ නැහැ මොකුත් ඕනේ නැහැ. ඒක අවුවට වැස්සට තියනවා. වැස්සට හේදෙනවා අවුවට වේලෙනවා. හරිද? අත්‍යවශ්‍ය වුණොත් එimhe හොදලා දාන්නත් ක්‍රමවේද හදලා තියෙනවා. දැන් ඒ කියන්නේ ආය තීන්ත විකුණන්න ඕනෙම නැහැ. කවදාවත් බලාපොරොත්තු නොවෙච්ච කිසිසේත්ම සම්බන්ධයක් නැති වෙනමම කර්මාන්තයකින් සම්පූර්ණ මේ වෙළඳපොළට බලපෑමක් එල්ල කරනවා. එතකොට ආදේශක නිසා අන්නේ වගේ විශාල බලපෑමක් කරන්න පුළුවන්. මේ බලපෑම බලවේග 4ට අමතරව එයා කියනවා හරිද? එයා ඊට පස්සේ කියනවා මයිකල් පෝටර් වෙළඳපොළ තුල ඇති තරඟයේ තීව්‍රතාවය ගැන යා කියනවා. ඒකට කියනවා rivalry. RARIVA මම ඒක නැවත ලියන්නම්. rivalry among players in the market. මේ පස්වෙනි එකකුත් කියනවා. හරි. මේ බාහිර පරිසරයේ බාහිර බලවේග 4ක් එනවා. ඒ වගේම වෙළඳපොළ තුල වෙනම තරඟකාරීත්වයක් තියෙනවා. වෙළඳපොළ තුල තියෙන තරඟයේ තීව්‍රතාවය ඇයි බලපෑමක් කරන්නේ? මේක වෙළඳපොළ පවත්වාගෙන යාමේදී මොකක්ද ඒකට හේතුව? කියන්න බලන්න. උදාහරණ කියන්න බලන්න. වෙළඳපොළ තරඟයේ ඇති තීව්‍රතාවය වෙනස් වෙනකොට මොකද වෙන්නේ? කතා කරන්න පුතේ.
අපි වෙළඳපොළ තුල තරඟය තීව්‍ර වෙනවා. උදාහරණයකට දෝ බැංකුව හා මූල්‍ය ආයතන තරඟ තීව්‍රය ඉන්න තරඟකරුවෝ ටිකම තීව්‍ර තරඟයක් කරනවා. විශාල තරඟයක් කරනවා. විවිධ තරඟයේ තියෙන තරඟය වැඩි කරනවා. මොකක්ද ඒකෙන් වෙන්නේ? තරඟ වලට එකතු වෙන්නේ නැති අය වෙළඳපොළෙන් ඉවත් වෙනවා. මුණ දෙන්න බැරි අය වෙළඳපොළෙන් ඉවත් වෙනවා. නව්‍යතාවයේ ගේන්න වෙනවා. නව්‍යකරණයට යන්න වෙනවා. තාක්ෂණය හඳුන්වා දෙන්න වෙනවා. නිෂ්පාදන වෙනස් කරන්න වෙනවා. නිෂ්පාදන ලබා දෙන ක්‍රමවේද වෙනස් කරන්න වෙනවා. ඇසුරුම අලෙවිකරණය ප්‍රවර්ධනය මේ සියල්ල වෙනස් කරන්න වෙන්න පුළුවන්. අපි බලාපොරොත්තු මෙතෙක් විකුණු නැති වෙළඳපොළ කොටස් වල විකුණන්න වෙනවා. ව්‍යාප්තිය වැඩි කරන්න වෙනවා. අපේ තියෙන භාණ්ඩ හා සේවා වෙනදාට වඩා තීව්‍ර ආකාරයට වෙළඳපොළ තුලට ගමන් කරවන්න උත්සාහ කරනවා. ඒ වගේ දේවල් කරනවා. අපි සමහරලාට අපි දැකලා තියෙනවා අපේ තියෙන සාමාන්‍ය බැංකුවල දකින්න ඇති එකපාරටම සමහර බැංකු තමන්ගේ සමහර භාණ්ඩ සමහර නිෂ්පාදන සමහර සේවාවන් බොහොම තීව්‍ර විදිහට වෙළඳපොළ තුල විකුණන්න හදනවා. ඒකවත් කරනවා. ඒතකොට අනිත් අයට බලාගෙන ඉන්න බෑ. එයාටත් සිද්ධ වෙනවා මොනවා හරි කරන්න. සමහරු තාක්ෂණය අලුතෙන් ගේනවා. දැන් පහුගිය කාලෙක එක්තරා බැංකුවක් ඔයගොල්ලෝ දකින්න ඇති ATM කාඩ් එක ATM මැෂින් එක හැදුවා. ATM මැෂින් එක අල්ලන්නේ නැහැ. මේ වෙලාවේ තියෙන අවදානම අඩු කරන්න ATM මැෂින් එක අල්ලන්නේ නැහැ. අතපත ගානේ නැතුව කෙලින්ම කාඩ් පත නැත්තම් බාකෝඩ් එකක් නැත්තම් QR කෝඩ් එකක් බලලා කෙලින්ම මුදල් ලබා ගන්න පුළුවන් ක්‍රමවේදයක් හැදුවා. ඒ කියන්නේ ඒක තරඟය තීව්‍ර කළා. ඒක අතර වෙළඳපොළ තුල ඇති තරඟය තීව්‍ර කළා. ඒ අලුත්ම දෙයක් ගෙනාව වෙළඳපොළට. දැන් අනිත් අයට නිකන් ඉන්න බෑ. දැන් හැමෝම ගනුදෙනු කරුවෝ කේවල් කරනවා. යනුම් කරුවන්ගේ කේවල් කිරීමේ බලය ඉහළ යනවා දැන්. ඒගොල්ලෝ කියනවා අපිට දෙන්න ඕන මේ සේවාව. අහවල් බැංකුව දෙනවා අය ඕගොල්ලෝ දෙන්නේ නැත්තේ. එහෙම නැත්නම් තව බැංකුවක් උදේ අරින වෙලාව උදේ 9 නෙවෙයි 8 කරනවා. හවස වහන වෙලාව 3 නෙවෙයි 4 කරනවා. ඒගොල්ලෝ අරලා තියෙන දවස් ගාන සතිය දවස් විතරක් නෙවෙයි සෙනසුරාදා අරිනවා ඉරිදා අරිනවා. රැය වෙනකන් අරලා තියෙනවා. සමහර අය සුපිරි වෙළඳසල් තුල බැංකුකරණය කරගෙන යනවා. තවත් සමහරු විවිධ තැන්වල බැංකුකරණය කරගෙන යනවා. එතකොට අනිත් වෙළඳපොලේ ඉන්න තරඟකරුවන්ට නිකන් ඉන්න බැරි වෙනවා. මෙන්න මේ විදිහට මයිකල් පෝට කියනවා බලවේග පහක් වෙළඳපොළ තුල ක්‍රියාත්මක වෙනවා. මේ බලවේග පහ තුලින් තමයි වෙළඳපොළ තුල තරඟකාරීත්වය ඇති කරන්නේ. ඒ තරඟකාරීත්වය ඇති කිරීම නිසා තමයි ක්‍රමෝපායික වශයෙන් වෙනස් වෙන්නේ. ස්ට්‍රැටජිකල් වෙනස නැත්නම් ස්ට්‍රැටජික් චේන්ජ් එක වෙන්නේ. අපිට සැපයුම් කරුවෝ කේවල් කරොත් සැපෙල් කරුවෝගේ බලපෑම වැඩි වෙලා ඒගොල්ලෝ කියනවා අපි ඊට පස්සේ දෙන්නේ නැහැ සැපයුම්. අපිට මෙච්චර මිලක් ඕන. අපි ගුණාත්මය අඩු කරනවා. අපි දෙන්නේ නැහැ. එතකොට අපිට සිද්ධ වෙනවා ආදේශක සැපයුම් හොයන්න යන්න. වෙනත් සැපයුම් ප්‍රභවයන් හොයන්න වෙනවා. වෙනත් සැපයුම් ක්‍රමවේද හදා ගන්න වෙනවා. මෙතෙක් භාවිත කරපු අමුද්‍රව්‍ය වෙනුවට වෙනත් අමුද්‍රව්‍ය හොයාගෙන යන්න. අන්න වෙළඳපොළ වෙනස් වෙනවා. යනුම් කරුවෝ කියනවා අපිට අහවල් ගුණාත්මයෙන් ඕන. අහවල් විදිහට ඕන. අහවල් වෙනස ඕන කියලා ඉල්ලනවා. අහවල් වෙළඳපොලේ තියෙනවා මෙහෙම දෙයක් ඒක ඕන. එතකොට අපිට වෙළඳපොලේ ඉන්න අයට සිද්ධ වෙනවා එක්ක එක සපයන්න. එහෙම නොවෙන්න මොකද වෙන්නේ? නවතරම් කරුවෝ වෙළඳපොලට ඇතුල් වෙනවා. ආදේශක භාණ්ඩ වලට ඉඩ හැදෙනවා. මෙහෙමයි මේ එකට එකක් සම්බන්ධ වෙන්නේ. සෑම වෙළඳපොලකම ආදේශක භාණ්ඩ එනවා. කවදාවත් එකම වෙළඳපොලක එකම නිෂ්පාදනය සදාකාලිකව පවතින්නේ නැහැ. ආදේශකයන් ඇවිල්ලා වෙළඳපොලට විශාල බලපෑමක් කරනවා. අද මූල්‍ය වෙළඳපොළ එහෙම බලපෑමකට ලක් වෙලා. හරිද? දැන් ඔයගොල්ලෝ දකින්න ඇති ගිය සතියේ තීන්දුවක් ආවා නැත්නම් අනුමැතියක් ලැබුණා දුරකථන ජංගම දුරකථන සමාගම් වලට එකම දුරකථන අංකය භාවිත කරමින් ඊට පස්සේ වෙනත් දුරකථන ජාලයක් හරහා වුණත් සම්බන්ධතාවය ලබා ගන්න පුළුවන් කියලා තීන්දුවක් ආවා. නම්බර් ෂෙයාරින් නැත්නම් ෆෝන් නම්බර් ෂෙයාරින් කියන එක. ඒතකොට දැන් ඔන්න අලුත්ම දෙයක්. දැන් ඉතින් තරංකාරීත්වය තුළ වෙන කෙනෙකුට කියන්න බෑ මම මගේ 0.77 දිගටම තියෙන්න ඕන 0.71 වෙනම තියෙන්න ඕන ඒවා කියන්න බෑ දැන්. දැන් මට කියන්න බෑ මගේ 0.77 තියෙනවා 0.76 තියෙනවා ඒ නිසා මගේ සම්බන්ධතාවයේ ඩයලොග් එහෙම කියන්න බැරි වෙනවා. ඉස්සරහට ඒක වෙනස් වෙනවා. දැන් එහෙමනම් දැන් සිද්ධ වෙනවා වෙනත් ආකාරයකට තරංගයට අවතීර්ණ වෙන්න. අලුත් විදියකට එන්න වෙනවා. ඒක නව තරංකාරෝ වෙළඳපොළට ඇතුල් වෙන්න දැන් ඉඩකට හැදෙනවා. ඉන්න තරංකාරෝ වෙළඳපොළින් ඉවත් වෙනවා දැක්කොත් ජංගම දුරකථන සමාගම් ගත්තොත් ලංකාවේ තිබිච්ච පරණම ජංගම දුරකථන සමාගම සෙල්ටෙල් ඊට පස්සේ ඒක මට මතක හැටියට ටීගෝ කියලා නමකින් ගියා ඊට පස්සේ එටිසලාට් වුණා ඊට පස්සේ ඒක සම්පූර්ණයෙන් වෙළඳපොළෙන් අහෝසි වෙලාම ගියා. අද වෙනකොට එහෙම එකක් නැහැ අද වෙළඳපොළ. ඒතර වෙළඳපොළේ තරංකාරුවක් නැහැ. ඒකට හේතුව ගැනුම් කරුවෝ කේවල් කරා. ගැනුම් කරුවන්ගේ කේවල් කිරීමේ බලය ඉස්සරහා ඒගොල්ලන්ට දරා ගන්න බැරි වුණා. ඒගොල්ලෝ වෙළඳපොළ අහිමි වුණා. අන්න මයිකල් පෝට කියනවා මේක තමයි
තරඟකාරී පරිසර අධ්‍යයනයේදී පාවිච්චි කරන්න ඕන ආකෘතිය කියලා මේ ආකෘතිය අදටත් ගැලපෙනවා. හොඳයි. මේ බලවේග පහ මෙහෙම එකට එකක් රතු පාටින් ලියන මේ බල මෙහෙම එකකට එකක් මේකට බලපෑම් කරනවා. මෙහෙම බලපෑම් කරනවා. ඒ විතරක් නෙමෙයි මේක තව ටිකක් ගැඹුරින් අධ්‍යයනය කළොත් අපිට පේන්න ගන්නවා මේ එකකට එකක් සම්බන්ධතාව පවතින. මේ එකකට එකක් සම්බන්ධතාවය පවතින. නමුත් ඒක ටිකක් දීර්ඝ අධ්‍යයනයක් එච්චර දුරට යන්න අපිට අවශ්‍යතාවයක් නැහැ. මේක කළමනාකාරීත්වය නැත්තම් ක්‍රමෝපායික කළමනාකරණය ස්ට්‍රැටජික් මැනේජ්මන්ට් කියන විෂයේදී සාකච්ඡා වෙන කරුණක්. මේ ඕගොල්ලන්ගේ පරණ විෂය නිර්දේශයක මැනේජ්මන්ට් කියලා විෂයක් තිබුණා, කළමනාකරණය කියලා විෂයක් තිබුණා. ඒ විෂය ටිකක් ගැඹුරට මේවා ඉගෙනුවා. නමුත් ඒ විෂය ධාරාවේ දැන් නැහැ. නමුත් කවුරු හරි වැඩිපුර අධ්‍යාපනයක දාන දරුවෙක් මේවා පිළිබඳ ඉගෙන ගන්නවා ඇති. හොඳයි, මේ පැන තාම මොන හරි ප්‍රශ්නයක් තියෙනවද පුතේ? මේ 2021 තුන්වෙනි ප්‍රශ්නේ අවසාන කොටස කියන්න බලන්න. 2021 තුන්වෙනි ප්‍රශ්නේ තුන්වෙනි කොටස. මොන හරි ප්‍රශ්න තියෙනවද? ආන්න පුතේ ප්‍රශ්න තියෙනවද? ඔව්, එරංග හොඳ උදාහරණයක් දීලා තියෙනවා. එරංග නේද පුතේ? එරංග අමරසිංහ නේද? එරංගද එරංගාද මන් දන්නේ නැහැ. එරංග වෙන්නේ නැති. මාව හෙනවද බුද්ධික? එහෙනම් සර්. ඔව්, ක්‍රිප්ටෝ කරන්සි කියලා උදාහරණයක් දීලා තිනවා. එරංග බොහොම හොඳ උදාහරණයක්. ඉතාම හොඳයි. ඔයගොල්ලෝ සමහර අය අධ්‍යයනය කළා ඇති. මේක ඉතාම හොඳ උදාහරණයක්. ඉදිරියේදී මූල්‍ය වෙළඳපොළ පිළිබඳ විශාල වෙනස්කම් ප්‍රමාණයකට භාජනය විය හැකි අවස්ථාවක්. ක්‍රිප්ටෝ කරන්සි. හොඳ උදාහරණයක්. ඉතාම හොඳ උදාහරණයක්. මොකද අනාගතයේදී මුදල් බැංකුකරණය මේ අපි කියන මූල්‍යනේ මේ සියල්ල වෙනස් වෙන්න ඉඩකඩ තියෙනවා. ඔය ක්‍රිප්ටෝ කරන්සි නැත්තම් අන්තර්ජාලය හරහා වෙනමම විනිමය ක්‍රමවේදයක් නිර්මාණය වීම තුළ. හොඳයි. මම හිතනවා මොන හරි ප්‍රශ්න තිබුණොත් ඉදිරිපත් කරන්න. පෝටර් නැත්තම් මයිකල් පෝටර්ගේ පංචබල ආකෘතිය එහෙම නැත්තම් මයිකල් පෝටර්ස් 5 forces model 5 කියන එක forces බලවේග මොඩල් එක නැත්තම් ආකෘතිය මේ විදිහට තමයි පාවිච්චි කරන්නේ. මේක අදටත් වෙළඳපොළ තුළ ඉතාම වුවමනාවෙන් ඉතාම වැදගත් සාකච්ඡා කරන ආකෘතියක් ක්‍රමෝපායික කළමනාකරණයේදී. එතකොට ඒක ගැන විභාග ප්‍රශ්නයක් ආවා. ඕගොල්ලන්ගේ ප්‍රශ්න ඉදිරිපත් කරලා තියෙන ඒක පිළිබඳ හැඳින්වීමක් කරන්නයි කියලා. ඒ හැඳින්වීමේදී පැහැදිලි කිරීම කරනකොට ඔය මම ඇඳපු මෙන්න මම එච්චර පිළිවෙලකට ඇඳලා නැති වුණාට මෙන්න මේ ආකෘතිය ඇඳලා මේක සඳහන් කරලා මේක එක් කවුද මයිකල් පෝටර් මේක හඳුන්වලා දුන්නේ ඇයි මොකද්ද මේකෙන් සාකච්ඡා වෙන්නේ? මේක බාහිර තරඟකාරී පරිසරය තමයි වෙළඳපොළ තුල තියෙන තරඟකාරී පරිසරය තමයි අධ්‍යයනය කරන්නේ. ඒ අධ්‍යයනය කිරීමේදී මයිකල් පෝටර් හඳුනා ගන්නා බලවේග පහක් තිබෙනවා. ඒවා නම් වශයෙන් මෙන්න මේවාය. එතකොට එකක වැදගත්කම වාක්‍ය දෙකකින් හෝ තුනකින් පැහැදිලි කරමින් උදාහරණයක් දෙමින් යන එක තමයි විභාගයේදී ලකුණු 5ක් ගන්න ඔයගොල්ලෝ කළ යුතු වන්නේ. හරි. හොඳයි. එවනම් ඒ කාරණාව පැහැදිලි කියලා හිතලා මම ඒ ඊළඟ ප්‍රශ්නේ ඊළඟ කොටසට යනවා. සුළුහා මධ්‍ය මේක කියන පස්වෙනි ප්‍රශ්නය ඔයගොල්ලන්ට පේනවා ඇති සමාර්ට් ස්ක්‍රීන් එකේ. 2021 තුන්වෙනි ප්‍රශ්නේ අන්තිම කොටස විවිධ වූ හේතුන් නිසා සුළුහා මධ්‍ය පරිමාණ ව්‍යවසායයන් ණය සම්පාදනයේදී අවදානම් සහිත ඒවා ලෙස නිරතුරුව හඳුනාගෙන ඇත. SME කියන ඒවා හරිම අවදානම් කියලා හඳුනා ගන්නවා. මින් අවම වශයෙන් 6ක්වත් පැහැදිලි කරන්න. මෙහෙම අවදානම් කියලා හඳුනා ගන්න අවදානම් 6ක්වත් පැහැදිලි කරන්න. මේකට මම ටියුට් එකක් දුන්නද නැද්ද? දුන්නා සර්. මොකද්ද දුන්න ටියුට් එක? ටියුට් එකේ නම මතක නැති වුණාට කමක් නැහැ. අදහස කියන්න මම ටියුට් එකක් දුන්නාද කියලා. සුළුහා මධ්‍ය පරිමාණ කර්මාන්ත වලට ණය ලබා දීමේට බැංකුව විසින් මැලිවන්නේ ඇයි කියලා ටියුට් එකක් දීලා ඇති. සුළුහා මධ්‍ය පරිමාණ කර්මාන්ත වලට ණය සැපීමට බැංකුව විසින් මැලිවන්නේ ඇයි කියලා ටියුට් එකක් ලැබිලා ඇති. ඒක සඳහන් කරන්නේ මෙන්න මේ විභාග ප්‍රශ්නේම තමයි. මේක මේ විදිහට නැතුව මීට ඉහත අසර කාලයකදී කෙලින්ම ප්‍රශ්නයක් විදිහට ඉදිරිපත් වුණා. ඇයි සුළුහා මධ්‍ය පරිමාණ කර්මාන්ත වලට ණය සැපීමට බැංකුව හා මූල්‍ය ආයතන මැලි වෙන්නේ කියලා. ඒ ප්‍රශ්නේ අහන්න නැතුව මේ ප්‍රශ්නේ වචන ටිකක් වෙනස් කරලා කියනවා
විවිධ වූ හේතුන් නිසා සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත ව්‍යවසායන් ණය සම්පාදනයේදී අවදානම් සහිත ඒවා ලෙස හඳුනා ගන්න. ඒවා අවදානම් කියලා හඳුනා ගන්නවලු. මෙහෙම හඳුනා ගන්න අවදානම් හයක්වත් කියන්නේ. මොනවද මේ කියන්නේ? බැංකු ණය දෙන්න බැලි වෙන හේතු ටික තමයි අහන්නේ. මොනවද සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත? අපි වේගෙන් කතා කරමු පුතේ මොනවද වෙන්න පුළුවන් අවදානම්? සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත වලට ණය සැපීමේදී මතුවෙන අවදානම් කියන්න බලන්න. ඇයි සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත අවදානම් සහගතයි කියලා කියන්නේ? අලුතෙන් ආරම්භන සුමුඛ ව්‍යාපාරයක් නම් මේ මුල්ම වසර කිහිපය තුළදී ඒවා අභාවයට යන්න පුළුවන් අවස්ථාව වැඩි වීම. හරි. very good. තාම හොඳයි කාංචනා. තව එකක්. ලිඛිත මූල්‍ය තොරතුරු නැති නිසා. very good දර්ශන. මූල්‍ය තොරතුරු එක විග්‍රහ කරන්න ඕන පුතේ. ඒක විග්‍රහ කරන්න ඕන. හරිද? අපි බලා විධිමත් මූල්‍ය පරිපාලනයක් නැතිකම මූල්‍ය වාර්තා තබා නොගැනීම සහ එම නිසාවෙන් මූල්‍ය අවදානම පිළිබඳ නිශ්චිත නිගමන වලට එරවීමට ඇති නොහැකියාව. right. තව එකක් කියන්න පුතේ. සාපේක්ෂ වැඩි පොලි අනුපාතයක් දීමේදී මොකද පුතේ? සාපේක්ෂ වැඩි පොලි අනුපාතයකට ණය ලබා දීමට සිදුවීම. බැංකු විසින් ඇයි පුතේ මේක අහන්නේ බුද්ධික බැංකු ඇයි SME වලට ණය දෙන එක අවදානම් සහගතයි කියලා හිතන්නේ කියලා අහන්නේ. ඔයා දෙන්නේ පුතේ ඒකට දෙන උත්තරේ. ඒකට බැංකු විසින් අරන් තියෙන ක්‍රියාමාර්ගය තමයි ඔයාව සඳහන් කරන්නේ. වෙන ඔයා කියන එක හරි ඒක හිතන්නේ ඒක ඇයි හැම වෙන අවදානම් කියලා. අපි පොලිය වැඩිපුර ගන්න හේතු තියෙනවානේ. ඔව් සුමුඛ ව්‍යාපාරවල මේ විධිමත් කළමනාකරන පද්ධතියක් නැතිකම සහ සර් ඒගොල්ලෝ අර මේ පවුල අතර මැනේජ්මන්ට් එක පවුල අතර වගේ පවත්වාගෙන යාම තුළ මේ අනුප්‍රාප්තික සැලසුම් කරණයක් ඒ වගේ ව්‍යාපාරවල දක්නට නොමැතිකම නිසා. very good. සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත විධිමත් කළමනාකරන ව්‍යුහයකින් සමන්විත වෙන්නේ නැහැ බොහෝ විට. ඒ වගේම කළමනාකරන ව්‍යුහය බොහෝ විට එක්කෙනෙක් කීප දෙනෙක් අතර පවතිනවා. එය සාමාන්‍යයෙන් පෞල්ලක සමාජිකයන් අතර බෙදී යාම නිසා කළමනාකරණය අනුප්‍රාප්තික සැලසුම් පිළිබඳ ගැටලුවක් වෙනවා. ඒ වගේම කළමනාකරණයේ විධිමත් ආකාරයට සිදු නොවීම නිසා ව්‍යාපාරයේ විධිමත් අත්‍යවශ්‍ය කටයුතු විධිමත් ආකාරයට සිදු නොවීම අවදානමක් ලෙස දක්වනවා. තව මොනවද? ඔව් එරංග ඔයා කියන්නේ ඒකම තමයි පුතේ. හරි. වෙන මොනවද තියෙන්නේ? ශක්්‍යතාව දිනයක් එහෙම සාමාන්‍ය සමහර very good. ව්‍යාපෘතික ශක්්‍යතාවය අධ්‍යයනය කොට එහෙම නැත්නම් ව්‍යාපෘතිය තුළ නිසි වාර්තා නිසි පිළිවෙල නැතිකම නිසා ව්‍යාපෘතියක හරියටම ශක්්‍යතාවය පිළිබඳව තොරතුරු නැත්නම් නිශ්චිත නිගමනයකට එළඹෙන්න බැරිකම. very good. තව පුහුණු හා පළපුරුද්ද මධිකම. මොකද දර්ශන? පුහුණු හා පළපුරුද්ද ඒගොල්ලන්ට මධිකම. very good. සේවක බොහෝ විට නුපුහුණු හෝ අර්ධ පුහුණු ශ්‍රමයේ යොදා ගැනීම නිසා ව්‍යාපෘතිවල නැත්නම් සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තවල භාණ්ඩ හා සේවාවල ප්‍රමාණාත්මක සහ ගුණාත්මක පිළිබඳ විශාල ගැටලු මතුවෙනවා. බොහෝ විට සුමුඛ ක්ෂේත්‍රය තුල එබැවින් ඒකට හේතුව තමයි සුමුඛ ක්ෂේත්‍රය දීර්ඝකාලීනව රැකියා කිරීමට සුදුසු ක්ෂේත්‍රයක් නොවන බවට ඇති පිළිගැනීමක් තියෙන නිසා බොහෝ ශ්‍රමය මහා පරිමාණ ක්ෂේත්‍රයට මාරු වෙනවා. සුළු ක්ෂේත්‍රය තුල දෙන්න තු very good චන්දන නිපුණි දෙන්නම හොඳයි. මම ඔය උත්තරේ එනකන් හිටියේ මූල්‍ය සාක්ෂරතාවය නොමැතිකම ඊටාම බරපතල තත්ත්වයක්. ඒ වගේම මූල්‍ය විනය නොමැතිකම ඊටාම වැදගත් බරපතල ප්‍රශ්නයක්. හොඳයි දෙන්නම හොඳයි. ඊළඟට කාංචනා කියනවා ශ්‍රේණිගත කිරීම වැනි ක්‍රමවේදයක් SME වලට නැහැ. මහා පරිමාණ කර්මාන්ත නම් ශ්‍රේණිගත කිරීමේ ක්‍රමවේද වලට ලක් වෙනවා. සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත ශ්‍රේණිගත කිරීමක් හෝ දර්ශකයකට අරන් වෙන්නේ නැහැ. ඒක අවදානමකට වඩා ඒක අඩුපාඩුවක් විදිහට දකිමු. අවදානම විදිහට අර චන්දනත් නිපුණිත් කියපු දෙකම ඊටාම හොඳ දෙකක්. සාමනාද? දැන් ඔය ගොඩාක් කිව්වා. සාපේක්ෂව අවදානම වැඩි හින්දා සුරැකුම් පිළිබඳ බැංකු වලින් ටිකක් සැලකිලිමත් වෙනවා. සුරැකුම් දෙන්න ටිකක් පුළුවන් කමක් නැහැ SME සෙක්ටර් එකේ ගොඩක්. සුළු මධ්‍ය පරිමාණ කර්මාන්තවල තියෙන අවදානම සැලකිලිට ගත්තාම සුරැකුම් සහිතව ණය ලබා දීමට බැංකු හා මූල්‍ය පෙළඹෙනවා. නමුත් බොහෝ සුළු මධ්‍ය පරිමාණ කර්මාන්තවලට බැංකු සහ මූල්‍ය ආයතන වලට අපේක්ෂා කරන ආකාරයේ සුරැකුම් ලබා දීමේ නොහැකියාවන් පවතිනවා. විශේෂයෙන්ම වත්කම් රැස් කර නොගැනීම නිසා. චන්දන සක්සෙෂන් රිස්ක් නැත්නම් අනුපාතික සැලසුම කියන එක අපි ඉස්සෙල්ලා සාකච්ඡා කරේ. අර කීප දෙනෙක් විසින් පරිපාලනය කරනකොට ඒ තත්ත්ව වෙනවා. ඉන්දික හොඳ උත්තරයක්. තාක්ෂණය භාවිත නොකිරීම හෝ ඊ타මත්ම කියල්පැන ගිය නැත්නම් කල්ලිකුත් වූ තාක්ෂණය භාවිත කිරීම නිසා
සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තවල සේවා භාණ්ඩ හා සේවා ගුණාත්මයෙන් ඉහළ යන්නේ නැහැ. ඒ වගේම ඒවා ලබා දීමේ ඇති වියදම අවම කරගන්නේ නැහැ. වියදම අඩු වෙන්නේ නැහැ. ඒ නිසා මිල බලපෑම් කරනවා. ඒ වගේම නිපුණ කියන රීපේමන්ට් කැපැසිටි කියන නිපුණ තව පොඩ්ඩක් ඕක එහෙම කරන්න වෙනවා. කෙලිම ණය නොගෙවීමේ හැකියාව කියලා යන්න එපා. ඒකට වෙන අවදානම පැත්තෙන් හිතන්න. no insurance method. So අපි මෙහෙම කියමු සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත පරිපාලනයේදී විධිමත් වෙනත් කර්තව්‍යයන් වන රක්ෂණය, ඉතුරුම්, ඒ වගේ වැදගත් අංශ කෙරෙහි දක්වන අවධානය ඉතාම අඩුයි. එබැවින් ව්‍යාපෘතියක් බිඳ වැටීමකදී යම්කිසි හේතුවකදී ව්‍යාපාරයට බලපෑමක් වූ විට ඒ ආරක්ෂා කර ගැනීම නැත්නම් ඒට වන්දි සැපීමට ඒ අනුව ව්‍යාපාරේ නැවත ගොඩ නැගීමට ඕන කරන පසුබිම සකස් කරලා නැතිකම යම්කිසි අවධානයක්. හොඳයි. අපි ගොඩාක් කතා කරා ටියුට් එකේ ඕන තරම් විස්තර තියෙනවා. ඒ වගේම SME වල තියෙන වැරදි ගැන, SME අය කරන වැරදි, SME අයගේ තියෙන අඩුපාඩු ගැනත් මම ටියුට් තියලා තියෙනවා. ඒවා එකින් එක කියවලා බලන්න ඕන ඔන්න ඔය නිසා. දැන් විභාගයේ ප්‍රශ්න ඉදිරිපත් වෙනකොට අපි ඒවා සාකච්ඡා කරලා තියෙනවා. ටියුට් විදිහට ඔයගොල්ලන්ට බෙදලා තියෙනවා කියන එක දැන් ඔන්න අවබෝධයට එන්න ඕනේ. ඒ නිසා තමයි මම කිව්වේ ටියුට් එක බොහොම පිළිවෙලට පරිස්සම් කරගෙන නැත්නම් ඒ ටික print කරගෙන හරි කමක් නැහැ. නැත්නම් තමන්ගේ ලැප්ටොප් එකේ හරි කොහේ හරි සේව් කරගෙන තියාගෙන ඒ ටික කියවන එක හරි වැදගත්. මොකද අපිට මේවා විභාගයේදී ඔන්න ප්‍රශ්න වශයෙන් ඉදිරිපත් වෙනවා. ඔන්න 2021 තුන්වෙනි ප්‍රශ්නය දැන් අපි ඔය සාකච්ඡා කළේ. 2021 තුන්වෙනි ප්‍රශ්නය ඔයගොල්ලෝ දන්නේ නැති ඔයගොල්ලන්ට අඩුපාඩුවක් වෙයි. කාරණා දෙකක් තිබ්බා. එකක් සංවේදීතා විශ්ලේෂණය, අනිත් එක මයිකල් පෝර්ට් එකේ පංචබලාකෘතිය. ඒ දෙක මම කීවා. ඒ අරෙන් අනිත් කරුණු අපි කලින් විවිධ අවස්ථාවල සාකච්ඡා කරපු දේවල්. දැන් ওই විදිහට කොටස් 4ම දන්නවා නම් ලකුණු 20ක් ගන්නවා කියන එක ඕගොල්ලොන්ගේ ලිවීමේ හැකියාවේ හැටියට කිසි ලොකු ගැටලුවක් වෙන්නේ නැහැ. මම හැම වෙලේම කියන්නේ ඡේද වශයෙන් ලියන්න එපා. කොයි වෙලාවකත් ඡේද ලියලා ලොකු ඡේද ලියන්න යන්න එපා. කරුණු ලියන්න, උදාහරණ ලියන්න. කරුණ විස්තර කිරීම ඊට පස්සේ උදාහරණය. කරුණ ලිව්වා, විස්තර කිරීම ලිව්වා, උදාහරණ ලිව්වා. එතකොට අනිවාර්යයෙන්ම ඕගොල්ලන්ට විභාගයේදී ලකුණු 5ක් ලැබෙනවා. මේ විභාග මේ වගේ ප්‍රශ්නයකදී ඕගොල්ලෝ ඒකයි මම හැම වෙලේම කරුණු 5ක් ලියන්න තියෙනවා, 6ක් ලියන්න තියෙනවා. ඒ නිසා මගේ ටියුට් වල කරුණු 8ක් දෙනවා, 10ක් දෙනවා කියලා මම වෙනම දුන්නේ ඔන්න ඔය නිසා. හේතුව ඔයගොල්ලෝට කරුණු 5ක් මතක තියාගන්න අඩුම ගානේ කරුණු 10ක්වත් කියවලා තියෙනවා. දැන් එහෙම මතක තිබ්බොත් කරුණු 5 ලියවෙනවා කියලා කියන්නේ විභාගයේදී ලකුණු 5ක් මේ වගේ ප්‍රශ්නයකට ලකුණු 20න් 17ක් වගේ ප්‍රමාණයක් ලබා ගන්න එක 16ක් 17ක් ලබා ගන්න එක ඕගොල්ලොන්ට කිසිම ගැටලුවක් නැතුව කරගන්න තමයි මේ අවස්ථාව හදලා දෙන්නේ. හරි. හොඳයි. අපි තව පොඩි වෙලාවක් තියෙන නිසා අපි ඉස්සරහට යමු. 2021 4වෙනි ප්‍රශ්නය ඒකත් මම හිතනවා වැදගත් ප්‍රශ්නයක් කියලා. දැන් බලන්න මම වැඩි මේකක් ගන්නෙ නැතුව මම ඔයගොල්ලන්ට පෙන්වනවා පුතේ 2021 3වෙනි ප්‍රශ්නේ 4වෙනි කොටස බලන්න විවිධ හේතුන් නිසා සුළු හා මධ්‍ය පරිමාණ විෂයන් ණය සැපීම අවදානම් කියලා බැංකුව විසින් හඳුනා ගන්න ඕනේ. ඒ අවදානම් 6ක් කියන්නේ කියලා තමයි 3වෙනි ප්‍රශ්නේ 4වෙනි කොටස කියන්නේ. 4වෙනි ප්‍රශ්නේ 4වෙනි කොටස බලන්නකෝ. 4වෙනි ප්‍රශ්නේ 4වෙනි කොටස කියනවා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් සිය ප්‍රථම වසර 5 තුලදී අසාර්ථකත්වයට හේතු වන කරුණු පැහැදිලි කරන්න කියලා. දැන් ඔයගොල්ලන්ට පේනවද? ඔයගොල්ලෝ එක තැනක ලබාගත් දැනුම තියෙනවා නම් ඒ ප්‍රශ්නේ කොටස් දෙකම තියෙන්නේ එකම කාරණා ප්‍රමාණයක් ගැන. ඔයගොල්ලන්ට තියෙන්නේ ඉදිරිපත් කරන විදිය නැත්තම් වචන ටික ගැට ගන්න විදිය විතරයි වෙනස් වෙන්නේ. එකක් අවදානමක් විදියට අපි මතු කරලා highlight කරලා ලියන්න ඕන. මේක අවදානමක් කියලා. අනිත් එක අපි ලියන්න ඕන ව්‍යාපෘතිය බිඳ වැටෙනවා මෙන්න මේ ප්‍රශ්න නිසා කියලා අපි ප්‍රශ්න ටික කියන්න ඕන. හරිද? දැන් ඔන්න බලන්න විභාග ප්‍රශ්නයකට මුහුණ දීමේදී ඕගොල්ලන්ට මතුවෙන වාසිය. දැන් මේ 3වෙනි ප්‍රශ්නේ 4වෙනි කොටසත් 4වෙනි ප්‍රශ්නේ 4වෙනි කොටසත් කියන දෙකම SME පාඩම හරියට පාඩියට සහභාගී වෙලා පන්ති කරුණු ටික අහගෙන ඉඳලා තමන්ට අවශ්‍ය නෝට් පුංචි කරුණු ටික නෝට් එකක දාගෙන තිබුණා නම් ටියුට් ටික හරියට බලලා තිබුණා නම් අන්න කිසි ගැටලුවක් නැහැ මේ විභාගයේදී ලකුණු ගන්න එක. හරි. පේනවද පුතා මේ ප්‍රශ්න පත්‍රයේ වාගේ තිරේ? ප්‍රශ්න පත්‍රය පේනවද පුතේ? පේනවා සර්. හොඳයි. ඒකේ 4වෙනි ප්‍රශ්නේ කියලා බලන්න. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් සෑම විටම බොහෝමයක් ආර්ථිකයන්ගේ කෂේරුකාව ලෙස හඳුනාගෙන ඇත. මම කීවා
මම විභාග ප්‍රශ්න මගේ ටියුට් එකේ මම ලියලා තිනවා ආර්ථිකයක කොඳුනාරටිය විදිහට දකින්නවා කියලා. නැත්තම් ආර්ථිකයේ කෂේරුකාව විදිහට දකින්නවා කියලා. හේතුව මොකද කියන එක මම ඒ ටියුට් වල පැහැදිලි කරලා තියෙනවා. දැන් මේ ඔය වචනය කෂේරුකාව හරි කොඳුනාරටි හරි මොකක් හරි ඔය වචනය මම හිතන්නේ මේ ඕගොල්ලන්ගේ විභාග ප්‍රශ්න පත්‍රයක පාවිච්චි කරපු දෙවෙනි හෝ තුන්වෙනි වතාව මේ. තුන්වෙනි වතාව. මේ විදිහට තුන් වතාවක් දැන්ට ඔය වචනේ පාවිච්චි කරලා තියෙනවා. ඒකෙන් කියන්නේ මේ පිළිබඳව දැඩි අවධානයකින් ප්‍රශ්න සැකසෙනවා කියන එකයි. එතකොට SME පාඩම හොඳට කියවන්න. ඒකේ පළවෙනි කොටස අනුව ශ්‍රී ලංකා රජය විසින් ශ්‍රී ලංකා මහ බැංකුව හරහා ණය නොගෙවීමේ සහන කලබක්. නැත්තම් ක්‍රෙඩිට් මොරටෝරියම් පැකේජ් මගින් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට සහන සැලසී යුතු වන්නේ මන්දයන්ට පැහැදිලි කරන්න. ඇයි මේ අපි දැන් මේ ගත කරන කාල සීමාව වගේ කාලයක මොරටෝරියම් නැත්තම් ණය නොගෙවා සිටීම සඳහා සහනයක් දීලා තියෙන එකේ වැදගත්කම මොකක්ද කියන එක නැත්තම් ඒකේ ඇයි මේ එහෙම සැලසිච්චේ කියලා පැහැදිලි කරන්න කියලා. අපි ඒක සාකච්ඡාවක් විදිහට ඉක්මනට කරමු. එහෙම නැතුව කරුණු ලියන්න අවශ්‍ය නැහැ. මම දන්නවා දරුවෝ ගොඩක් ඔය පිළිබඳව අවධානය දන්නවා. හොඳයි. මොරටෝරියම් එකක අදහස තමයි මොරටෝරියම් කියලා කියන්නේ ණය හෝ පහසුකමක් ලබා දුන්නායින් පසු ඒ ණය ගෙවාගෙන යන කාල සීමාව අතරමැදදී එම ණය මුදල හෝ ණය මුදලේ පොලිය හෝ ඒ දෙකම හෝ ගෙවීම කල් දැමීම නොගෙවා සිටීම ගෙවීම ගෙවීම කොටස් වශයෙන් ගෙවීම කියන මේ කරුණු මේවා පාවිච්චි කරමින් සහන ලැබීම තමයි මොරටෝරියම් නැත්තම් ඔය ණය නොගෙවීම සහන කලබ කියලා කියන්නේ. ඔය වචනේ මොරටෝරියම් කියලා එක දාන්නත් හේතුව ඔකයි. මොකද මොරටෝරියම් කියන එකට සිංහල වචනයක් දාන්න ගියොත් අමාරුයි. හරිද? දැන් අපි දන්නවා මේ වෙලාවේ ශ්‍රී ලංකා මහ බැංකුව ශ්‍රී ලංකා රජය විසින් ඉදිරි තීන්දුව කළ තියෙන ආකාරයට බැංකු සහ මූල්‍ය ආයතන වලට කියලා තියෙනවා මේ විදිහේ ණය නොගෙවීමේ සහනයක් දෙන්න කියලා. ඒක විවිධ ආකාරයට විවිධ විදිහට දැන්ට මේ වෙනකොට ක්‍රියාත්මක වෙනවා. මේක දෙන්න ඕන ඇයි කියලා අහුවා. ඉස්සලාම එහෙනම් බලන්න ඕන ණය නොගෙවීමට බලපාන හේතුවක් මතුවලා තියෙනවද? ණය නොගෙවෙන්න නෙමෙයි මේක දෙන්නේ. එහෙනම් මොකක්ද ඒකේ වැදගත්කම? මොකද වෙලා ඇයි වැදගත් වෙන්නේ මොන වගේ අවස්ථාවකද අපි විග්‍රහ කරන්න ඕන කියලා කියමු බලන්න. ටක් ගාලා කියමු පුතේ. ඉක්මනට කියමු. කොපන්තියේ දරුවෝ කතා කරන්න ඕන ඉස්සලා වගේ. ණය නොගෙවීමේ සහන කලබක් ලබා දිය යුතු වන්නේ ඇයි? එහෙනවද මාව? නායකරුගේ පාලනයෙන් තොර හේතුවක් මත උදාහරණයක් විදිහට මේ කොවිඩ් පැන්ඩමික් එක වගේ එකක් එහෙම නැත්නම් මේ සුනාමි ඩිසාස්ටර් වගේ මේ යාගේ පාලනයෙන් තොර හේතුවක් මත ව්‍යාපාරය කඩා වැටීම තුල very good ඒක තමයි එන්න පටන් ගන්න ඕන හේතුව. පටන් ගන්න ඕන එතනින් තමයි. ණය ගෙවීමට ණය නොගෙවීමට බලපාන හේතු අතර හේතුව අපි ආකාර දෙකකට දැක්කොත් එකක් ණයකරුගේ බලපෑම සහිත කරුණු වලින් සිදුවිය හැකි අනෙක ණයකරුගේ බලපෑමෙන් තොර නැත්නම් ණයකරුට බලපෑම් කළ නොහැකි කරුණු නිසා ආපසු ගෙවීමේ හැකියාවට බලපෑම් වෙන්න පුළුවන්. ණයකරුගේ බලපෑමට සහිත කරුණු ඉදිරියට ගත්තොත් ගුණාත්මය ප්‍රමාණය වෙළඳපොළ තරඟකාරීත්වය පවත්වාගෙන යාම නිසි කලට වෙළඳපොළ සැපයීම නිවැරදි කළමනාකාරීත්වය මේ කරුණු ණයකරුගේ බලපෑමෙන් සතුව තියෙන කරුණු. එබැවින් අවස්ථාවකදී ණයකරුගෙට හැකියාවක් තියෙනවා නම් එය ව්‍යාපාරය තුලින් මතුවන කරුණක් නිසා ව්‍යාපාරයට බලපෑමක් නැත්නම් නොහැකියාවක් ඇතිවීම. එය ණය අක්‍රමික වීමට බලපාන්න පුළුවන්. නමුත් අනෙක් කාරණාව වන්නේ ණයකරුගේ බලපෑමෙන් තොරව සිදුවීම. ණයකරුගේ බලපෑමේ තියෙන කරුණකින් නම් ණය නොගෙවීම සිද්ධ වෙන්නේ. එහිදී ණය ආපසු නොගෙවීමට හෝ සහන ඉල්ලා සිටීමේ වගකීම තියෙන්නේ ණයකරුට. හෝ එවැනි අවස්ථාවක බැංකුවට මූල්‍ය ආයතනයට අධ්‍යයනයකින් පසු ණයකරුට ණය ගෙවීම සිදු කළ යුතු ආකාරය නියෝග කරන්න පුළුවන්. නමුත් ණයකරුගේ බලපෑමෙන් තොර වන අවස්ථාවක් මතුවහොත් එහිදී බාහිර පරිසරය ණයකරුට කාලනය කරගත නොහැකි ආකාරයට වෙනස් වෙනවා නම් එහිදී ණයකරු බැංකුවට හෝ මූල්‍ය ආයතනයට Tamanගේ ණය නොගෙවා සිටින්නේ ගෙවීම පැහැර හැරීමක් ලෙස නොවේ. එබඳු අවස්ථාවකදී එම තත්ත්වය වටහාගෙන සහන ලබා දීම තමයි මොරටෝරියම් එක නැත්නම් ණය සහන කලමක සිදුවන්නේ. මෙහිදී සිදුවන්නේ මොකද්ද? මේවාදී පාරිසරික බලපෑමක් සිදු වුණාම
උදාහරණයකට මෙතන සඳහන් කරා වගේ වසංගත තත්ත්වයක්, ස්වභාවික විපතක්, දේශපාලන අරවුලක්, ත්‍රස්තවාදී ප්‍රහාරයක් ආදී බලපෑමෙන් තොර වෙනත් කාරණාවකදී බොහෝ විට සිදුවන්නේ වෙළඳපොළ ක්‍රියාකාරීත්වය අකර්මණීය විය හැකියි. පාරිභෝගිකයා භාණ්ඩ හා සේවා මිලදී ගැනීම වැළකී සිටනවා විය හැකියි. පාරිභෝගිකයාගේ මිලදී ගැනීම ප්‍රමාණය අඩු වෙනවා විය හැකියි. මිල පහළ යාමක් සිදු විය හැකියි. අලෙවි වන ප්‍රමාණය අඩු විය හැකියි. අමුද්‍රව්‍ය සපයා ගැනීමේ ගැටලු වලට මතුවිය හැකියි. මෙබඳු තත්වයකදී භාණ්ඩ හා සේවා විකිණීමෙන් ලැබෙන ආදායම නැත්නම් මුදල් ප්‍රවාහයට බලපෑම් වෙනවා. ඒක තමයි රංගමේ ලියලා තියෙන affected by cash flow. වෙළඳපොලේ එහෙම බලපෑමකදී මුදල් ප්‍රවාහයට ඍණාත්මක බලපෑම් එල්ල වෙනවා. මුදල් ප්‍රවාහයට ඍණාත්මක බලපෑම් එල්ල වූ විට වඩාත්ම වැදගත් වන්නේ ව්‍යාපාරය නැත්නම් ව්‍යවසාය පවත්වාගෙන යාම. මන්දයත් ව්‍යවසාය නිසා වෙළඳපොළට භාණ්ඩ හෝ සේවා ලැබිය යුතුව තිබෙනවා. සේවකයන්ට පඩි නැති ගෙවිය යුතුව තිබෙනවා. බැංකු සහ මූල්‍ය ආයතනවල මූල්‍ය ගෙවීමට මෙම මුදල් ප්‍රවාහය භාවිත කළ හොත් මෙසේ අඩු වෙච්ච නැත්නම් බලපෑමට ලක් වෙච්ච නැත්නම් ඍණාත්මක වෙච්ච මුදල් ප්‍රවාහය බලපෑම භාවිත කළොත් එයින් සිදුවන්නේ ව්‍යවසාය තුළ අත්‍යවශ්‍යයෙන්ම සිදුවිය යුතු නිෂ්පාදන කාර්යාවලිය හෝ සේවක බඩි නඩි ගෙවීම වැනි අත්‍යවශ්‍ය ගෙවීම් සිදු කිරීමට නොහැකි වෙනවා. ඒ බඳු විටක බැංකු සහ මූල්‍ය ආයතන විසින් ණය ආපසු ගෙවීමට සහන ලබා දීම අනිවාර්ය වෙනවා. මන්ද එබැවින් එමගින් එම සහන ලබා දීම මගින් මුදල් ප්‍රවාහය පරිපාලනය කිරීම පහසු කරනවා. කොහොමද කෙසේද? ණය මුදල හෝ පොලිය හෝ ඒ දෙකම හෝ ගෙවීම යම්කිසි తాවකාලිකව අත්හිටවන. එහෙම නැත්නම් తాවකාලිකව ගෙවන ප්‍රමාණය අඩු කරන. මුල් මුදල ණය මුදල නොගෙවා පොලිය පමණක් ගෙවාගෙන යාමට අවස්ථාව සකසා දෙනවා. එහෙම නැත්නම් ණය මුදල ගෙවන ක්‍රමවේදය වෙනස් කරලා ණය මුදල ගෙවන රටාව වෙනස් කරලා වාරික බර අඩු කරනවා. එමගින් ව්‍යාපෘතියට මුදල් ප්‍රවාහය පළමනාකරණය කිරීමේ හැකියාව ලබා දෙනවා. එසේ ලබා දීමෙන් ණය මුදල් අක්‍රිය වීම වළක්වනවා. අක්‍රිය ණය නිර්මාණය වීම වළකිනවා. එමගින් බැංකු සහ මූල්‍ය ආයතන වලට තමන්ගේ මූල්‍ය ශක්තිය හීන වීමේ අවදානම අඩු වෙනවා. අනෙක් අතට ව්‍යාපෘති වලට මුදල් ඉතුරු වෙනවා. මූල්‍ය ඉතුරු වෙනවා. ඒ ඉතුරු වන මූල්‍ය නිෂ්පාදන ක්‍රියාවලියට කාරක ප්‍රාග්ධනය ලෙස යොදවන්නට පුළුවන්. ඒ වගේම මේ සේවක පඩි නඩි ගෙවන්න ආදී වෙනත් වියදම් දරා ගන්න පුළුවන්. එසේ කිරීමෙන් ව්‍යාපෘතිය ක්‍රමිකව පවත්වාගෙන යාමට ඕන කරන වටාපිටාව නිර්මාණය කරනවා. එසේ නිර්මාණය වීමෙන් එම බලපෑමට ලක් වූ තත්ත්වය එය දේශපාලනික, සමාජීය, ආර්ථික, ස්වභාවික ආදී ඕනෑම ඒ තත්ත්වය තුරන් වූ පසු එහෙම නැත්නම් යාමනය වූ පසු යථා තත්ත්වයට ව්‍යාපෘති වලට පත් වෙන්නට ඉඩකඩ සලසා දෙනවා. එබැවින් එමගින් කර්මාන්ත ආරක්ෂා වෙනවා, රැකියා අවස්ථා ආරක්ෂා වෙනවා, භාණ්ඩ හා සේවා වෙළඳපොළට ලැබෙනවා, පාරිභෝගිකයට සේවාව ලැබෙනවා, වෙළඳපොළ ක්‍රියාත්මක වෙනවා, රටක ආර්ථිකය යහපත් ආකාරයට ආරක්ෂා වෙනවා. ඒ වගේම බැංකු සහ මූල්‍ය ආයතනවල මූල්‍ය ශක්තිය හීන නොවි ඉදිරියට පවත්වාගෙන යන්න පුළුවන්. ඔන්න ඔය නිසා තමයි ණය සහන කලබක් ලබා දෙන්න අවශ්‍යයි කියලා තීන්දුව වෙන්නේ. හොඳයි. අන්න ඔය වගේ මේවා ලියනකොට වාක්‍ය වෙනම කඩලා ඒ කාරණාවට නිශ්චිතව ඉලක්ක කරගෙන ලියන්න. අපි ප්‍රශ්නේ අරගෙන නෑ බැංකු වලට ඇයි සහන දෙන්නේ මිනිසුන්ට සල්ලි නෑ නැත්නම් SME එකට සල්ලි නැති නිසා ණය ගෙවන්න පහසු වෙන්න විතරක් කියලා නැවැත්තුවොත් සමහර විට විභාගයේදී ඒකට වෙන් කරපු ලකුණු වලින් එකක් දෙකක් ලැබෙයි. හැබැයි ප්‍රශ්නය පාර්ශ්ව දෙකෙන්ම දැකලා ණයකරුගේ පාර්ශවයෙන්, ආර්ථිකයේ පාර්ශවයෙන්, බැංකුවේ පාර්ශවයෙන් දැකලා ඒකට කරුණු පෙළ ගැස්සුවොත් සමහරට ඕගොල්ලෝ අතින් කරුණු 7ක් 8ක් ලියවෙනවා. එහෙම ලියවුනහම ඔයගොල්ලන්ට එතනට ලැබෙන්න තියෙන ලකුණු පහම ලැබෙන්න තියෙන ඉඩකඩ ඉතාම ඉහළ යනවා. හරි. අපි මේ සාකච්ඡා කළේ 2021 ප්‍රශ්න පත්‍රයේ 4 වෙනි කොටස. දැන් මම පෙන්වන්න උත්සාහ කරන්නේ ප්‍රශ්න වලට උත්තර ලියන්න පුළුවන්. අපි දැනුම ලබාගෙන තියෙන්නේ. අපිට දැන් ලියන්න තමයි තියෙන්නේ. එතකොට ලියනකොට අපි කරුණු පෙළ ගස්වන හැටි තමයි මේ පැහැදිලි කරන්නේ. දැන් මේ ටිකත් එක්ක තව අපිට මම රැස් කරගත්ත මාතෘකා තව දෙකක් හෝ තුනක් තිබෙනවා.
ඒවා ටික සාකච්ඡා කරන්න ඕන. ඊට පස්සේ විභාගයේ තියෙනවා තවත් cost volume profit analysis නැත්නම් ලාභ පරිමා අනුපාතය සහ ratio analysis නැත්නම් අනුපාත විශ්ලේෂණය කියන ගිණුම් කරන අනුපාත විශ්ලේෂණය ඒ දෙකම ඉදිරි සති කිහිපෙදී කරනවා. අපි මම දැනුවත් ආකාරයට අපි ඔක්තෝබර් මාසයේදී පන්ති පැවැත්වෙනවා. ඊට පස්සේ පන්ති පැවැත්වෙන ආකාරය ගැන දැනුවත් කිරීමක් කරයි. එහෙම අදහසින් අපි ඉදිරි සතියේදීත් නැවත හම්බ වෙමු. අදට මොන හරි ප්‍රශ්න තියෙනවද පුතාලට? මොන හරි ප්‍රශ්න මතුවනවද අද අපි සාකච්ඡා කරපේවයි? කියන්න බලන්න මොන හරි ප්‍රශ්න තියෙනවද පුතේ? කනේ කවුද අපේ කනිෂ්ක නේද? මට අර මේ මහා බැංකු මේ නියෝගය මතකයි ආ මම ඒක ලියාගෙන තියාගෙන ඉන්න මම ඒක කරනවා මම ඒක පොඩි වෙලාවක් කරන් කියලා දෙනවා. හරි මොන හරි ප්‍රශ්න මතු නොවන ආකාරය තමයි පෙනියන්නේ. එහෙමනම් ඉදිරි සතිය දවස් දෙකක්ම නිවාඩු හම්බ වෙනවා. බොහොම කාලයකට පස්සේ මම හිතන්නේ එහෙම හම්බ වෙන්නේ. නමුත් කොහෙවත් යන්න දෙන්න බෑ. මොකද සෞඛ්‍ය තත්ත්වය තාම හොඳ නෑ රටේ. හොඳයි ඒ තත්ත්වය තියාගෙන අපි එහෙමනම් ලබන සතියේදී සුපුරුදු පරිදි ඉරිදා හම්බ වෙමු. හම්බ වෙලා අපි සාකච්ඡා කරමු. මේ විදිහටම අපි විභාග ප්‍රශ්න කතා කරගෙන යන්. මම ඔයගොල්ලන්ට තවදුරටත් විෂය සමත් වෙන්න අවශ්‍ය කරන දැනුම් ප්‍රමාණයක් තමයි ඉදිරි සති කිහිපේ දෙන්න තියෙන්නේ. නිසා නොවැරදීම පන්තියට එන්න අපි කෙලින්ම විභාගයේ ඉලක්ක කරගත්ත ප්‍රශ්න ටික අරගෙන අරගෙන කරගෙන යමු. ඒ විදිහට මේ විදිහට දැනුම එකතු කරගමු. එහෙම ඒ අනුව අපි විෂය නිර්දේශයේදී අපිට ගන්න පුළුවන් උපරිම ලකුණු ටික ගන්න ඕන කරන බටපිටාව ඔයගොල්ලන්ට මම හදලා දෙන්න උත්සාහ කරනවා. හොඳයි. ඒ අදහසත් එක්ක අපි අදට පන්තියේ කටයුතු නවත්තනවා. ලබන සතියේ ඒ කියන්නේ 10 වෙනි මාසේ 24 වෙනිදා අපි හම්බ වෙමු හවස 1ට නැවතත් මේ සාකච්ඡාව ඉදිරියට කරගෙන යන්න. එhmenan හැමෝටම සුබ සතියක් ප්‍රාර්ථනා කරමින් පන්තියේ කටයුතු නවත්වනවා.